අපි ගිය සතියේ පටන් ගත්තා ව්‍යුත්පන්න සුරකුම්පත් derivative securities කියන පාඩම. මං කිව්වා ඒක structured securities නැත්නම් සංවිධානාත්මක සුරකුම්පත්. structured securities කියන එකේ එක කොටසක් කියලා. එතකොට ඒකේ කොටස් දෙකක් තියෙනවා. ව්‍යුත්පන්න සුරකුම් හෝ මූල්‍ය ව්‍යුත්පන්න financial derivatives කියන එක කොටසක්. අනික් කොටස securitization නැත්නම් සුරකුම්කරණය කියන කොටස. අපි සුරකුම්කරණය සම්පූර්ණයෙන්ම කතා කරා කොහොමද ඒක සිද්ධ වෙන්නේ. ඒක උදාහරණයක් අපි ගත්ත ලීසින් සමාගමක් හා සම්බන්ධයෙන් කොහොමද සුරකුම්කරණයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඒකේ special purpose vehicle විශේෂ අරමුණු යාන්ත්‍රණය කොහොමද ඒ සම්පූර්ණ මෙහෙයුමට අදාළ කරගන්නේ. ඒකේ ගති ලක්ෂණ ඒ ටික ඔක්කොම අපි කතා කරා. ඊට පස්සේ ගිය සතියේ අපි ව්‍යුත්පන්න සුරකුම් කියන කොටස කතා කරා. එතකොට අපි කිව්වා මූලිකවම ව්‍යුත්පන්න සුරකුම් වර්ග ගත්තොත් තුනයි forwards futures. ඒ කියන්නේ ඉදිරියින් අනාගතයන් සහ වරණයන් කියන එක. ඒ කියන්නේ forwards futures and option කියන වර්ග තුන තමයි ව්‍යුත්පන්න සුරකුම් කියන එකට අයිති වෙන්නේ. එතකොට අපි forwards futures කියන එකේ වෙනස්කම් අපි වෙන වෙනම ඒවා සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා ගිය සතියේ. ඊට පස්සේ වරණයන් කොහොමද වරණයන් ක්‍රියාත්මක වෙන්නේ කියන එක. එතකොට මොනවද වරණයක් සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ඒකක මේ මිනුම් කියන ඒවා. එතකොට වෙළඳපොළ මිල මොකද්ද වෙළඳපොළ මිල කියන්නේ? ක්‍රියාත්මක මිල කියන්නේ එක්සයිස් ප්‍රයිස් කියන්නේ වරණයකට සම්බන්ධය පොරොන්දු වෙන අනාගතයේ වත්කම හෝ ඒ ගනුදෙනුව ක්‍රියාත්මක වන මිල තමයි එතනදී කියන්නේ. ඒක මිලදී ගැනීමක් වෙන්න පුළුවන්, විකිණීමක් වෙන්න පුළුවන් කියලා අපි කිව්වා. ඊට පස්සේ වර්ණන් වර්ග කිව්වා අපි කතා කරා ගැනුම් වර්ණයක් සහ විකුණුම් වර්ණයක්. ඒතර ගැනුම් වර්ණයක් මිලදී ගැනීම සහ විකුණුම් වර්ණයක් මිලදී ගැනීම කියන තත්වයන් දෙක යටතේ අපි කොහොමද මේ වර්ණයක් කියන එක ප්‍රායෝගිකව වෙළඳපොළේ ක්‍රියාත්මක වෙන්නේ කියලා කොටස් වර්ණයන් සම්බන්ධයෙන් අපි උදාහරණ අරගෙන අපි සාකච්ඡා කරා කොහොමද ඒ මිල ගණන් අනුව වර්ණය ලාභදායී වෙන්නේ කොහොමද සහ වර්ණයේ තියෙන අවදානම් පැත්ත අපි ඒකට කතා කරා. ඊට පස්සේ මොනවද ඇමරිකානු වර්ණය, යුරෝපීය වර්ණය කියන එක අපි වෙන වෙනම කතා කරා. ඊට පස්සේ වර්ණයේ ක්‍රියාත්මක වෙන සමපේක්ෂණය සඳහා සමපේක්ෂණයෙන් වර්ණයක් ක්‍රියාත්මක වන ආකාරය ගැන අපි කිව්වා. අදාළ ආයෝජනයක් සඳහා කොහොමද වර්ණයකින් අධිකව ලාභයක් ඉපයන්නේ සාමාන්‍ය කොටස් මිලදී ගැනීමකට වඩා කියන එක මම එතනත් අපි ගානක් සාකච්ඡා කරා. ඒත් එක්ක හෙජින් ගිවිසුමක් විදිහට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ. ඊට පස්සේ කොටසේ අපි ඉදිරි විනිමය ගිවිසුම් සහ අනාගත ගිවිසුම් කියන එක අපි කලින් කතා කරා. මම ඩිස්ක්‍රයිබ් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම කිව්වා විශේෂ තව ගිවිසුම් වර්ගයක් මේකට ව්‍යුත්පන්නයට අයිතියක් තියෙනවා හුවමාරු ගිවිසුම් කියන එක. ඒතර ඒක යටතේ අපි ණය පැහැර හැරීම් හුවමාරු කියන එක සාකච්ඡා කරා. කොහොමද ණයක් ලබා දීපු පුද්ගලයෙක් හෝ ආයතනයක් ආරක්ෂා වෙන්නේ තුන්වන පාර්ශවයක රක්ෂණයක් වගේ දෙයකින්. ඉන්නේ ඒක තමයි CDS කියන එකෙන් අදහස් කරන්නේ credit default swap කියන එක. ණය පැහැර හැරීමකදී එයින් ආරක්ෂා වෙන්න තෙවන පාර්ශවයක් සමග ගිවිසුම්ගත වීම තමයි සරලවම ණය පැහැර හැරීම් හුවමාරුවක්. මම මේක බෝඩ් එකෙත් සාකච්ඡා කරා. දැන් ඒක බලන්න බැරි වුණොත් අද අගෝස්තු 23 වෙනිදා අද සතියකට කලින් සෙෂන් එක බලන්න 16 වෙනිදා වගේ අපේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඇති. ඒ
සෙෂන් එක ඕගොල්ලන්ට එතකොට කව කරගන්න පුළුවන්. මං හිතනවා මේකේ ටියුට් එක පේනවා ඇති ඕගොල්ලන්ට. ටියුට් එක මෙතන ටියුට්ස් තුනක් තියෙනවා. right, එතකොට ගිය සතියේ අපි කතා කරපු ටික තමයි ණය පැහැර හැරීම වර ඊට පස්සේ ඉදිරි විනිමය ගිවිසුම් කියන එක මම එක්ස්පෝර්ටර් කෙනෙක් අපනයනකරුවෙක් ආනයනකරුවෙක් උදාහරණයකට අරන් මම ඒක සාකච්ඡා කරා. තව දෙයක් කියන්න ඕනේ අද 23 වෙනිදා අපි ප්ලෑන් කරගෙන ඉන්නේ අපි සැලසුම් කරලා තියෙන්නේ මේ මාසේ කොහොම හරි මේක අගෝස්තු මාසේ ඉවර කරන්න. සැප්තැම්බර් මාසේ ඕගොල්ලන්ට විභාගේ දැනුම් දෙයි 2020 සැප්තැම්බර් විභාගයේ. එතකොට ඒ අනුව ප්ලෑන් කරමු මේ අපි සෙෂන් දෙකකින් මේ අපේ සම්පූර්ණ සිලබස් එක ඉවර වෙන්න විදිහට තමයි දැනට ප්ලෑන් කරලා තියෙන්නේ මම. එතකොට දැන් අපි අද මම කිව්වා ගිය සතියේ මේ විදේශ විනිමය හුවමාරු කියන කොටස මම පැහැදිලි කරන්නම් කියලා. මේකේ කියලා තියෙන එක සමහර විට ඔයගලන්ට පොඩි අයිඩියා එකක් දැනුමක් එන්න පුළුවන්. විනිමය අනුපාතිකයන් දෙකක් එක්ක රටවල් දෙකක තියෙන ආයෝජනයන් හෝ ණය ගැනීමක් හුවමාරු වීම තමයි ණයක් හුවමාරු වීම තමයි එකිනෙකට විදේශ විනිමය හුවමාරු කියලා කියන්නේ. ඒකේ විදේශ විනිමයත් හුවමාරු වෙනවා පොලි අනුපාතයත් හුවමාරු වෙන උදාහරණයක් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට දැන් බෝඩ් එක පේනවා කියලා මම හිතනවා. දැන් බෝඩ් එක පේනවද? right. මං හිතන්නේ පේනවා බෝඩ් එක. හරි. එහෙම විදේශ විනිමය පොලි අනුපාත හුවමාරු කිවිසුමක් කියන්නේ රටවල් දෙකක් අතර සිදුවන ගනුදෙනුවක්. අපි උදාහරණයකට ගමු මේක ශ්‍රී ලංකාව. මේක ඇමරිකා එක්සත් ජනපදයේ මෙහි ගනුදෙනු වන විනිමය තමයි US ඩොලර් එක. මේකේ ශ්‍රී ලංකා රුපී එක තමයි මේකේ කර. මෙහි යම් කිසි ආයතනයක් අපි කියමු විදේශ රටක ආයෝජනයක් සිද්ධ කරන්න පෙළඹෙනවා. අපි කියමු ඒකේ එහි වෙළඳපොළ තුල මේව කරන්න ඒගොල්ලන්ගේ ෂෝරූම් එකක් හරි මොකක් හරි ඒ වගේ ආයෝජනයක නිරත වෙන්න සූදානම් වෙනවා. ඒ කියන සමාගම මෙහි B කියන සමාගම ලංකාව තුල ආයෝජනයක් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ කියන සමාගමට ලංකාවේ ස්ථාපිත ලංකාවේ මුදලින් ගනුදෙනු සිදු කරන සමාගමක් වුණාට ඇමරිකා එක්සත් ජනපදයට US වලට ගිහාම ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ USD. එයාට අවශ්‍ය වෙනවා ඇමරිකානු ඩොලර්. ලංකාවේ රුපියල් වලින් බෑ. එයාට US ඩොලර් ආයෝජනයක් සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. B කියන ඇමරිකානු සමාගමට ලංකාවේ ආයෝජනය සිද්ධ කරනවා නම් ඒගොල්ලන් US ඩොලර් මෙහෙට අරන් එන්න ඕනේ. ඒවට මෙහි ඒගොල්ලන් භාවිතා කරන්න වෙන්නේ රුපියල්. එතකොට අපි කියමු මේ දෙන්නටම මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අවශ්‍යයි. මෙයාට ලංකාවේ ස්ථාපිත සමාගමට US ඩොලර් ලෝන් එකක් අවශ්‍යයි. ඇමරිකානු සමාගමට ශ්‍රී ලංකන් රුපී
ණයක් ලෝන් එකක් ශ්‍රී ලංකන් රුපී ලෝන් එකක් අවශ්‍යයි ලංකාවේ බැංකුවකින්. ඒක සාමාන්‍යයෙන් දන්නවා ඔයගොල්ලෝ මේ බැංකු කරුවන් විදිහට මේ පිටස්තර සමාගමක් අදාළ මව් රටක ණය ලබා දෙනකොට ඒකේ අවදානම් වැඩි හින්දා මේ අයට සපයන ණය පොලි අනුපාතය වැඩි. දේශීය සපයන ණය අනුපාතයට වඩා වැඩි අනුපාතයකට තමයි මේගොල්ලන්ට මේ A කියන සමාගමට ඇමරිකාව තුල සපයන්නේ B කියන සමාගමට ලංකාව තුල සපයන්නේ. මොකද ඒකේ අවදානම් වැඩි පිට රටක ස්ථාපිත වෙච්ච සමාගමක් නිසා. ඒ දෙකම. එතකොට ඒගොල්ලන් මොකද කරන්නේ? බැංකුව අතර මේක සිද්ධ වෙන දෙයක්. B කියන සමාගම ණයක් ලබා ගන්නවා ඒගොල්ලන්ගේ විනිමය US ඩොලර් වලින් එයා ඩොලර් ලෝන් එකක් ගන්නවා B කියන සමාගම. A කියන සමාගම ලබා ගන්නවා ශ්‍රී ලංකන් රුපීස් වලින් ලංකාවේ බැංකුවක් තුලින් ඒගොල්ලන් රුපියල් ණයක් ලබා ගන්නවා. ඊට පස්සේ ඒකේ ඉම මුදල සහ ආපසු පොලී ගෙවීම මේ ගොල්ලන් අතර හුවමාරු කර ගැනීම සිද්ධ කරනවා. එතකොට මේ කියන සමාගමට මේ බැංකුව මේ ආයතනය හරහා මේ ආයතනය අප වෙලා මේ අදාළ මුදල අපි කියමු US ඩොලර් 1 මිලියන් US ඩොලර් එකට සමාන වටිනාකමක් කියලා මේ මාරු වෙන්නේ. නැත්තම් මේකේ කැල්කියුලේෂන් එක සීරියස් කැල්කියුලේෂන් එක. මේ මුදල මෙයා ලබාගෙන ඒක දෙනවා මේ US වල ඉඳලා එන ආයෝජනයට ඒක ලබා දෙනවා. US සමාගම ඒ අර මුදල US ඩොලර් මුදල ලංකාවේ ස්ථාපිත ඇමරිකාවේ ආයෝජනය කරන සමාගමට ලබා දෙනවා. පොලී ගෙවීම මේ අදාළ ණයේ පොලී ගෙවීම මේ අනිත් සමාගම විසින් කරනවා. මේ එකේ පොලී ගෙවීමත් මේ සමාගම විසින් කරනවා. එතකොට පොලී අනුපාතයයි විනිමයයි දෙකම හුවමාරුවක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. ෂොප් එක සිද්ධ වෙලා තියෙනවා හුවමාරුව විනිමය සහ පොලී අනුපාත හුවමාරු කියන දෙකම. පොලී අනුපාත හුවමාරුව කියන්නේ පොලී ගෙවනවා යම්කිසි පුද්ගලයෙක් නිශ්චිත පොලියකට තව කෙනෙක් වෙන පදනමකින් ගෙවනවා ඒ පොලිය හුවමාරු කර ගැනීම තමයි පොලී අනුපාත හුවමාරුව. එතකොට ඒකත් සිද්ධ වෙනවා විනිමය හුවමාරුවකුත් සිද්ධ වෙනවා මෙතන මේ මොඩල් එකේ. එතකොට මේකේ වාසිය මේ පුද්ගලයාට මේ ආයතනය වෙන රටකින් ණයක් ලබා ගැනීමේදී තියෙන අවදානම සහ පොලි වැඩි පොලියක් ගෙවෙන්න වෙන එක වැළකෙනවා. මේ ආයතනය විදේශ රටකින් ණයක් ඉල්ලුම් කරාම ඒ ගන්න තියෙන අවදානම අඩු වෙනවා. මේ දෙන්නට දෙන්න මේ අපයක් විදිහට ක්‍රියාත්මක වෙනවා මේ ණය සම්බන්ධ මේ හුවමාරුව සම්බන්ධ. එතකොට ඒක පොලි අනුපාත සම්බන්ධයෙන් වාසිදායක ප්‍රපෝෂන් එකක් වෙනවා ඒ දිගොල්ලෝගේ ඒ සංකලනය. එතකොට ඔයගලන් ඔය නෝට් එකට පල්ලෙහින් මේක ටිකක් විශ්ලේෂණාත්මකව ටිකක් ලියා ගන්න ඕගොල්ලන් පොඩ්ඩක් ඇනලයිස් කරලා ඕගොල්ලන් මේක ලියා ගන්න මම විනාඩි 5ක් දෙන්නම් ඒක පොඩ්ඩක් ලියා ගන්න. right මට තේරුණාද කියලා පොඩ්ඩක් කියන්න කවුරු හරි සිග්නල් එකක් දෙන්න මේක
හරි චුට්ටක් ඇඳ ගන්නකොයි. right okay එතකොට අපි මේක තමයි එතන කතා කරේ විනිමය හුවමාරු ගිවිසුම් කියන එක. එතකොට රටවල් දෙකක් අතර සමාගම් දෙකක් ඒකට සමාන්තරව ඒගොල්ලන්ගේ පොලි අනුපාතයන් හුවමාරු කර ගැනීමක් සමා සිද්ධ වෙන්නේ. එතකොට මේක එංගලන්තේ ඇමරිකාව අතර එකක් මෙතන ණයක් තියෙන්නේ. එතකොට ඒකෙම එක කොටසක් තමයි මුළු ප්‍රතිලාභ හුවමාරුව කියලා කියන්නේ. එතකොට ඔය අගයන් දෙකේ පොලි අනුපාතයන් ඒ පොලි වටිනාකම් හුවමාරු වෙනකොට බැංකුව අතර සම්පූර්ණ මුදල හුවමාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ගොඩක් දුරට සුද්ධ මුදල් ප්‍රවාහය බැංකුව අතර ට්‍රාන්ස්ෆර් වීමක් ගනුදෙනු වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ හුවමාරුව කියන එකත් ව්‍යුත්පන්නයක් විදිහට වෙනමම එහි මාකට් එකේ ඒ කියන්නේ ව්‍යුත්පන්න වෙළඳපොලේ ගනුදෙනු වන අවස්ථා තියෙනවා. ලංකාවේ එහෙම තත්ත්වයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. right එතකොට ඒ ටික තමයි අපි ව්‍යුත්පන්න ගිවිසුම් යටතේ තියෙන කොටස හැටියට අපි කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟට මේ මම කිව්වා ගිය සතියේ මේ එකේ ඉඳලා 4ට මේ ස්ක්‍රීන් එකේ මේ තියෙන ඔයගලන්ට මම එවලා තියෙනවා මේ ප්‍රශ්න ටික. ඒ ටික ඔයගොල්ලන් පොඩ්ඩක් බලලා ඔයගොල්ලන්ම කරන්න කියලා කිව්වා මම. අපි ඒකේ අපි දෙකක් තුනක් අපි කතා කරමු ඉතුරු ටික. උදාහරණයකට අපි ගමු 6 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් ගමු. වෙස්ටර්න් යුනිවර්සිටි සතුව ප්‍රධාන වශයෙන් රජයේ සුරකුම්පත් සහ අඩු අවදානම් ශ්‍රේණි සහිත දිගු කාලීන බැඳුම් කර වලින් සමන්විත උපධාරක අරමුදල endowment fund තියෙනවා. අරමුදලේ ප්‍රධාන අරමුණ වන්නේ මූලික ප්‍රාග්ධනය සංරක්ෂණය කරගනිමින් එහි ඉපයුම් ආදායම් පර්යේෂණ සඳහා යෙදවීමට. විශ්වවිද්‍යාලයට සිය පර්යේෂණ කටයුතු සඳහා උපයෝජනය පිණිස ඇති එකම මූලාශ්‍රය මෙම අරමුදලයි. අන්න ඒ එක් කොටස් එක ලක්ෂණ ඒ අරමුදලේ පෙන්වන්නේ. ආයෝජන කමිටු රැස්වීමේදී මෙම ආයෝජන තීරණයන් බෙහෙවින් අවදානම් මග හරවන risk averse අරමුදලේ ඉපයුම් ඉහළ නංවා ගත හැකි වනු පිණිස ස්කන්ධ වෙළඳපළ තුල ආයෝජනය කළ යුතු බවට පෙන්වා දෙන්නට යෙදුනි. පිළිතුරට හේතු දක්වමින් මෙම තර්කයේ වළංගුද නැද්ද කියන එක තමයි අපි සලකා බලන්න ඕනේ. එතකොට උපධාරක අරමුදලක් කියන්නේ ඒ කියන්නේ මේ උපකාර වෙන මොකක් හරි යම් කිසි අරමුණක් වෙනුවෙන් ඒකට සපෝට් වෙන්න තමයි මේ අරමුදල හදලා තියෙන එක. යුනිවර්සිටි ෆන්ඩ් එකක් යුනිවර්සිටි අරමුදලක්. ඒකේ තියෙන්නේ වැඩි වශයෙන් මොනවද? දැනට තියෙන්නේ මොනවද? රජයේ සුරකුම්පත්. නැත්තම් අඩු අවදානම් ශ්‍රේණි සහිත දිගු කාලීන බැඳුම් කර. ඒ කියන්නේ
අඩු අවදානම් කියන්නේ රජයේ සුරකුම්පත් තමයි අඩුම අවදානම. ඒ වගේම තමයි අඩුම ප්‍රතිලාභය හිමි වෙන්නේ. ඒත් එක්ක අඩු අවදානම් සහිත බැඳුම් කර. ඒ කියන්නේ කෝපරේට් බොන්ඩ්ස් ඩිබෙන්චර්ස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමාගම් බැඳුම් කර අඩු අවදානම් ශ්‍රේණි සහිත. අඩු අවදානම් කියන්නේ වැඩි ශ්‍රේණියක් සහිත බැඳුම් කර තමා ඒ ආයෝජන ඒ අරමුදල නිරත වෙලා තියෙන්නේ. අරමුදලේ ප්‍රධාන අරමුණ අපිට හරි වැදගත්. එහි ප්‍රාග්ධනය සංරක්ෂණය කරගන්න. කියන්නේ ප්‍රාග්ධනය අපි ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම කරගන්න ගමන් ඒකේ ඉපයුම් ආදායම් පර්යේෂණ සඳහා ඒ අදාළ ඒ යුනිවර්සිටි එකේ රිසර්ච් කියන දේවල්ට කියන රිසර්ච් ඇන් එක්ස්පෙරිමන්ට් කියන ඒ ඩිපාර්ට්මන්ට් එක හරි ඒ කියන දේවල් වලට යොදවන්න තමයි ඒ කියන්නේ ලැබ් වලට ඒ වගේ ඒවට පර්යේෂණ සඳහා යෙදවීමට තමයි ඒකේ ඉපයුම් ආදායම අරමුණු කරලා තියෙන්නේ. එතකොට ඒක තව දෙයක් තියෙනවා විශ්වවිද්‍යාලයට සිය පර්යේෂණ කටයුතු සඳහා ඇති එකම මූලාශ්‍රය මෙයා. අන්න එතකොට වෙන කිසිම ආදායම් මාර්ගයක් නෑ පර්යේෂණ අංශයට තියෙන එකම මූලාශ්‍රය මේ අරමුණ. එතකොට ඒගොල්ලන් තව දෙයක් කියනවා මේ ආයෝජන තීරණන් බෙහෙවින් අවදානම් මග හරවන අරමුණ. ඒ කියන්නේ රිස්ක් අවර්ස්. ඒ කියන්නේ අවදානම අවම වශයෙන් අරන් යම් කිසි ප්‍රතිලාභයක් ලබා ගැනීම තමයි අරමුදලේ අරමුණ වෙන්නේ. එතකොට අපි ෆන්ඩ් මැනේජ්මන්ට් අරමුදල් කළමනාකරණයේදී ටෙක්නික්ස් දෙකක් කිව්වා. ඇක්ටිව් ඇන්ඩ් පැසිව් ෆන්ඩ් මැනේජ්මන්ට් කියලා. ඒ කියන්නේ සක්‍රීය සහ අක්‍රීය අරමුදල් කළමනාකරණය කියලා. එතකොට මේකට ඒකිනුත් උත්තරයක් ඕගොල්ලන් දැනගන්න ඕනේ. මේක අක්‍රීය අරමුදල් කළමනාකරණයක් වෙන්නේ. ඒ කියන්නේ වෙළඳපොලේ පවතින ඉපීමට සාපේක්ෂ ඉපීමක් මිසක් වෙළඳපොලේ ඉපීමට වඩා ඉපීමක් බලාපොරොත්තු වෙන්න බෑ. එතකොට මේකේ එයා ඒ අරමුදල තීරණය කරලා තියෙන දේ මොකද්ද? ස්කන්ධ වෙළඳපොළ තුල ආයෝජනය කළ යුතු බවට පෙන්වා දීලා තියෙනවා. ඒකට ඒ තර්කයේ වළංගුද නැද්ද කියන එක හේතු සහිතව දක්වන්න ඕනේ. එතකොට මේකේ අරමුදලේ අරමුණු ටික ඔයගොල්ලන් දැනගන්න ඕනේ. මෙන්න මේ වගේ අරමුදලක් කියන එක. මම කලින්ම කිව්වා අර කලින්ම කොටසේ ඒ අදාළ අරමුදල හෝ ඒ ආයෝජකයා හෝ සමාගමේ අරමුණු වැදගත් වෙනවා. එතකොට පුද්ගලයෙක් විදිහට ගත්තොත් ඒ පුද්ගලයාගේ ආදායම එයාගේ වෘත්තිය එයා ඇත්තටම ව්‍යාපාරිකයෙක්ද තව නැත්නම් එයා රජයේ සේවකයෙක්ද නැත්නම් රජයෙන් විශ්‍රාම වැටුප් ගන්න මැදි වයසට එහා ගිය කියන්නේ රිටයර් වෙච්ච කෙනෙක්ද එයා විශ්‍රාම ගිය පුද්ගලයෙක්ද කියන්නේ වයස 60ට 65ට වඩා වැඩි කෙනෙක් ස්ථාවර ආදායමක් බලාපොරොත්තුෙන් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද අන්න ඒ වගේ ඒ අරමුදල හෝ පුද්ගලයාගේ අරමුණ ඉස්සල්ලාම ඕන දැනගන්න ඕනේ මේ කොයි අරමුණක් යටතේද මේ අරමුදල ක්‍රියාත්මක වෙන්නේ හෝ වෙන්න අවශ්‍යතාවය තියෙන්නේ. දැන් මේක ඒ අදාළ පර්යේෂණ වලට තියෙන එකම ආදායම් මූලාශ්‍රය. ඒතකොට අරමුණ වෙන්නේ ප්‍රාග්ධනය සංරක්ෂණය කරගනිමින් ඒ පර්යේෂණ සඳහා යෙදවීම. ඒ කියන්නේ බොහොම ඩිෆෙන්සිව්. ඒ කියන්නේ පැසිව් අක්‍රීය අරමුදල් කළමනාකරණයක් තමයි මෙතන අවශ්‍ය වෙන්නේ. සහ ඒ වගේ එකක් ස්කන්ධ වෙළඳපොළ තුල ආයෝජනය කිරීම සුදුසු නෑ. මේ තර්කය වළංගු නෑ. ඇත්තටම ස්කන්ධ වෙළඳපොළ කියන්නේ විශේෂයෙන්ම මේ ප්‍රාග්ධනය සංරක්ෂණය කර ගැනීම කියන එකෙන් ටිකක් එහා ගිය එකක්. මොකද නිශ්චිත වූ ඒ ප්‍රාග්ධනයත් අහිමි වෙන්න පුළුවන් මූලාශ්‍රයක් සහ ආයෝජන ක්‍රමයක් තමයි මේ ස්කන්ධ වෙළඳපොළ කියලා කියන්නේ. ඒ කියන්නේ කැපිටල් ලොස් එකක් කියන එක එන්න පුළුවන්. ඒකට ඒක අධික අවදානමකින් යුක්තයි. ඒක හින්දා
මේක ගොඩක්ම සුදුසු වෙන්නේ දැන් මේ තර්කයේ වළංගු නැහැ. හැබැයි මේකට අපිට උත්තරයක් දෙන්නත් ඕනේ. එතකොට මේකට අනිවාර්යයෙන්ම සුදුසු වෙන්නේ වැඩි ශ්‍රේණිගත කිරීම තියෙන සමාගම් වල බැඳුම් කර සහ ණය කරවල ආයෝජනය සහ රජයේ සුරකුම්පත් ආයෝජනය තමයි මේ වගේ අරමුදලකට මොකද ස්ථාවර වූ ආදායමක් තිබිය යුතුයි ඒ අරමුදලට. මොකද මේ පරිශ්‍රණ සඳහා යෙදවීමට දිගින් දිගටම අරමුදල් අවශ්‍ය වෙන නිසා. ඒ වගේ උත්තරයක් ඔයගොල්ලන් කම්පෝස් කරන්න ඕනේ ඒකට සම්බන්ධයෙන්. right අපි මේ ටික අපි කතා කරා සක්‍රිය සහ අක්‍රිය මුදල් කළමනාකරන නියාමනයන්ගේ වැදගත්කම වත්කම් විභජනය ගැන අපි කතා කරා. අපි වෙලාව තියෙන විදිහට ඒක මේ කතා කරමු. මේ අනිත් දේවල්ුත් මම ඒ විදිහටම කතා කරා. සුරකුම්කරණයේ මම හදපු ප්‍රශ්න ටිකක් සුරකුම්කරණයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කල්බදු සමාගමක් ඇසුරින්ම මම උදාහරණය සාකච්ඡා කරා ගිය සතිය හෝ ඊට කලින් සතිය 16 අගෝස්තු 9 වගේ වීඩියෝ 9 හෝ 10 තියෙන වීඩියෝ එක ඔයගොල්ලන්ට තියෙනවා. සුරකුම්කරණයක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන විදිහ ලීසින් සමාගමක් කල්බදු සමාගමක් ඇසුරේ. ඊට පස්සේ පාර්ශව ස්පෙෂල් පර්පස් වෙහිකල් නැත්නම් විශේෂ අරමුණු යාන්ත්‍රණයේ කාර්යභාරය මොකක්ද? එතකොට ඒකේ අවදානම මොකද? අපි ඇයි ඒ විශේෂ අරමුණු යාන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ කියන එක. එතකොට ඒක මූල්‍යයන්ගෙන් වෙන් කර දක්වන්නේ ඇයි කියන සම්පූර්ණ කොටස අපි සාකච්ඡා කරා. අපි වෙලාව තියෙන විදිහට අපෝ මේ ප්‍රශ්න ටිකට එමු. මේ පුළුවන් තරම් ඔයගොල්ලන් ලියලා මට ෆීඩ්බැක් එකක් දෙන්න බලන්න. තව අපිට කාලය තියෙන හන්ද විභාගයේ දක්වා තව මාසයක් වගේ තියෙනවා. right අපි මේ ටියුට් එක මම හිතන්නේ හම්බ වුණා. පොඩ්ඩක් හම්බ වුණාද කියලා බලන්න. ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීම කියන ටියුට් එක හම්බ වුණාද? පොඩ්ඩක් හම්බ වුණාද ඒ ටියුට් එක? yes කියලාවත් කවුරුත් නැද්ද කියන්න. හම්බුණානේ. හරි. ඒ ටියුට් එක මම හිතන ඔයගොල්ලෝ ටිකක් කියව ගන්නත් සමහරට වෙලාවක් තියෙන්න ඇති. ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීම. කියන්නේ ව්‍යාපාර යම් යම් අරමුණු උදෙසා ව්‍යාපාර එකතු වීම සිද්ධ වෙනවා. ව්‍යාපාර දෙකක් හෝ කිහිපයක් එකට එකතු වෙලා සමාගමක් හෝ ව්‍යාපාරයක් බැංකුවක් නැත්නම් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක වීම එකතු වීම. එතකොට ඒ එකතු වීමේ විවිධ ආකාරයන් ඒ එකතු වීමේ විවිධ හොඳ සහ නරක බලපෑම් තමයි මේකේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. හරි. එතකොට මේකේ මූලික හරය වෙන්නේ සමාගමක වටිනාකම සමාගමේ වැලියු එකක් තව සමාගමක් එක්ක වැලියු එකක් එක්ක එකතු වීම තුලින් සාමාන්‍ය සත්‍ය වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ඉපදවීම. කියන්නේ 1+1 3 කියන ඔය සිනර්ජි ඉෆෙක්ට් කියන එක. සිනර්ජි කියන්නේ ඒ එකතු වීම තුලින් ඒ සමාගම් දෙක බිහි කරන කාර්යක්ෂමතාවයට වඩා වෙන වෙනම ඉද්දී ඒගොල්ලන් බිහි කරන කාර්යක්ෂමතාවයට වඩා කාර්යක්ෂමතාවයක් එතන බිහි කිරීම තමයි සිනර්ජි ඉෆෙක්ට් සංජානන. ඒ වචන ගැන එච්චරම බලන්න එපා. සිනර්ජි කියන එක හොඳට මතක තියාගන්න. විභාගේ ඒ මොන විදිහේ ප්‍රශ්නකින් ඇහුවත් සිනර්ජි කියන වචනේ අනිවාර්යෙන් ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙයි. ඒක බලන්න
මොකද මේකට සිංහල තේරුම් විවිධ ආකාරයකින් අර්ථකථන කරන්න පුළුවන් හින්දා. එතකොට ඒක කොහොමද සිනර්ජි ඉෆෙක්ට් එකක් වෙන්නේ? sorry දැන් තව ඒක අබද්ද ඒකේ සිනර්ජි ඉෆෙක්ට් එකක් වෙන්නේ කොහොමද කියලා වෙන්න පුළුවන්. එතකොට මම ඒක පොඩ්ඩක් කියන්න මෙන්න මේ සමාගම් දෙකක් අපි කියමු බැංකු දෙකක් උනත් ඒකට ගන්න පුළුවන්. සමාගම් දෙකක් තියෙනවා. මේ සමාගම විශාලයි. වර්ග අඩි අපි කියමු මෙතන වර්ග අඩි 1000ක භූමි ප්‍රමාණයක භූමියක තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ බැංකුවක් කියලා හිතා ගන්නත් පුළුවන්. මේක අපි කියමු වර්ග අඩි 2000ක භූමියක ක්‍රියාත්මක වෙන බැංකුවක් හෝ ආයතනයක් ෆැක්ටරි එකක් වෙන්න පුළුවන්. එතකොට මේකේ ස්ටාෆ් එක ඉන්නවා 20ක්. මේකේ ස්ටාෆ් එක 50ක් ඉන්නවා. හරි. එතකොට මේකේ රෙන්ට් එක වගේ ගත්තොත් අපි කියමු ලක්ෂයක රෙන්ට් එකක් මේකට ගෙවනවා. මේකට ලක්ෂ 2ක රෙන්ට් එකක් ගෙවනවා. හරි. දැන් මේක මේ විදිහට ක්‍රියාත්මක වෙන සමාගමක්. මේකේ අපි කියමු කස්ටමර්ස්ලා ගනුදෙනුකරු ඉන්නවා 100 දෙනෙක්. මේකේ ඉන්නවා 250. ගනුදෙනුකරුවෝ 250ක් ඉන්නවා. මෙතන ගනුදෙනුකරුවෝ 100ක් ඔපරේට් කරනවා. මම මේ සිනර්ජි ඉෆෙක්ට් එකේ බලපෑම වෙන විදිහ කියන්නේ. ස්ටාෆ් එක මේකේ 20ක් ඉන්නවා. බිම් කුලියක් විදිහට රෙන්ටල් එකක් විදිහට ලක්ෂයක් ගෙවනවා. වර්ග අඩි 1000ක භූමියක ක්‍රියාත්මක වෙනවා. මේක 2000ක ලක්ෂ 2ක් ගෙවනවා. කස්ටමර් බේස් එකක් තියෙනවා 250ක කස්ටමර් බේස් එක. දැන් මේගොල්ලන් එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න තනි සමාගමක් හදන්න කියලා බලාපොරොත්තු වෙමින් මේ දෙගොල්ලෝ එකතු වෙනවා. අපි කියමු දැන් මේක දෙන්න මේ දෙගොල්ලෝ එකතු වුණා. එතකොට මේගොල්ලන්ට මේ දෙකම එකතු වෙලා මේ ෆැක්ටරි දෙක එක සමාන ව්‍යාපාර කියලා හිතුවොත් මේ දෙගොල්ලොම එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න ස්ටාෆ් එකක් දැන් මෙන්න මේ වර්ග ප්‍රමාණය වර්ග අඩි ප්‍රමාණය මේ දෙක එකතු වුණාට 3000ක් අවශ්‍ය නැහැ. ඒගොල්ලන් සාමාන්‍ය 2500ක ප්‍රමාණයක ඒගොල්ලන් ආපහු අලුතෙන් ස්ථානගත වෙනවා අලුත් සමාගමක් විදියට. මේ දෙක ඇරුණාම අලුත් සමාගමක් විදියට. මේක A සමාගම B සමාගම කිව්වොත් මේක AB කියලා අලුත් සමාගමක් බිහි කරලා 2500ක විතර. එතකොට සමහර බිම් කුලිය ඒගොල්ලන් සාකච්ඡා කරලා 2,50,000කට විතර කතා කරගත්තා. 2,50,000යි ඒකේ බිම් කුලිය. ස්ටාෆ් එකත් මේ දෙකම එකතු කරලා 70ම මේකට මේ කියන මේ දෙකේම එකතු කරපු ඔපරේෂන් එකට අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර වැඩ එකම වැඩේ repetition එකක් නැවත කිරීමක් සිද්ධ වෙන හින්දා සමහර ඒවා මේකේ HR head කෙනෙක් operation head of operation කියන post දෙකක් ඕනේ නැහැ. එක්කෙනෙක් එතන හිටියාම ඇති. CEOs ලා එක්කෙනෙක්, HR manager එක්කෙනෙක්, finance manager එක්කෙනෙක්. එතකොට finance department එකේ හිටියනම් දෙගොල්ලෝගෙම 10 දෙනෙක් 10 දෙනෙක් අවශ්‍ය නැහැ. 8 දෙනෙක්ගෙන් මේ ටික ඔක්කොම කරගන්න පුළුවන් එකතු වුණා. එතකොට ස්ටාෆ් එකේ කීප දෙනෙකුට අපිට මොනවා හරි
පදනමක් යටතේ ඒගොල්ලන් අයින් කරන්න පුළුවන්. ඒතර මේ දෙකෙන් 70 උනාට දෙකේ ඔපරේට් වෙනකොට මේකට අවශ්‍ය වෙන්නේ ස්ටාෆ් එක අපිම 60යි. 10 දෙනෙක්ගේ කොස්ට් එක එතන අඩු වෙනවා. බිම් කුලිය 50000ක් අඩු වෙනවා. මේ බිම් කුල දෙපැත්තක ඉඳලා ලක්ෂ 3ක් ගෙවුවා. හැබැයි දැන් ලක්ෂ 2කමාරකින් අඩු බිම් ප්‍රමාණයකින් මේ කියන සම්පූර්ණ ඔපරේෂන් එක සිද්ධ වෙනවා. එතකොට ස්ටාෆ් එක 60යි. ඊට පස්සේ කස්ටමර් බේස් එක තමයි ඊළඟ එක. දැන් මේ දෙගොල්ලොම අනිවාර්ය වශයෙන්ම එනවා කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඇයි? ඒ දැන් තිබ්බට වඩා ලොකු සමාගමක්, ලොකු කීර්ති නාමයක් තියෙන ලොකු බ්‍රෑන්ඩ් එකක් D කියන සමාගම ලොකු සමාගමක්. ඒකට ඊටත් වඩා ලොකු සමාගමක් වෙලා හින්දා මේ කස්ටමර් බේස් එක කැඩෙන්නේ නැහැ බොහෝ දුරට. ඉතින් මේ දෙගොල්ලෝ අතර මොකක් හරි විරසකයක් තියෙන සමාගමක් කස්ටමර් කෙනෙක් නම් ඔන්න 5 දෙනෙක් 6 දෙනෙක් අයින් වෙන්න පුළුවන්. හැබැයි මේ කස්ටමර්ස්ලා ටික මෙතන එනවා. ඒක එකක්. ඒතකොට 350ක් එනවා. හැබැයි ඊටත් වැඩිය එනවා. මේ අලුත් සමාගමක් බිහි වෙච්ච නිසා මේගොල්ලන්ට ඇදිලා එන අලුත් කස්ටමර් බේස් එකකුත් ඒගොල්ලන්ට හැදෙනවා. අපි කියමු තව 50 දෙනෙක් විතර මේක ඕපනින් එකක් කරලා අලුත් සමාගමක් මේක කරලා ඒක ලිස්ට් කරලා ඒක පබ්ලිෂ් කරනකොට තව අලුතින් සමාගමට 50 දෙනෙක් 60 දෙනෙක් වගේ අලුත් කස්ටමර්ස්ලා ටිකක් මේ සමාගමවල. අන්න ඒක තමයි සිනර්ජි ඉෆෙක්ට් කියන්නේ. ආදායම් පැත්තෙන් සහ වියදම් පැත්තෙන්. වියදම් පැත්තෙන් මේ ටික එකතු කරපුවාම සෑහෙන ඉතුරුවක් තියෙනවා සහ ආදායම් පැත්ත මේක කස්ටමර් 100කින් මේක ක්‍රියාත්මක වුණා. කස්ටමර්ස්ලා 250කින් ක්‍රියාත්මක වුණා. හැබැයි මේක දෙක එකතු වුණාම කස්ටමර්ස්ලා 350 නෙමෙයි 400ක් වුණා. ඒතකොට ආදායමත් ඊට වඩා වැඩි වුණා. වියදම් අඩු වෙලා ආදායම් වැඩි වුණා. එතකොට සිනර්ජි ඉෆෙක්ට් එකක් ක්‍රියාත්මක වෙන්නේ ආදායම් අඩුවීම සහ ආදායම් වැඩිවීම සහ වියදම් අඩුවීම එක්ක තමයි. එතකොට ආදායම පැත්තෙන් සිනර්ජි ඉෆෙක්ට් එකයි වියදම් පැත්තෙන් සිනර්ජි ඉෆෙක්ට් එකයි. ඒ ආදායම අඩුවීම සහ මේ වියදම් අඩුවීම සහ ආදායම ඉහළ යාම තුලින් එක ප්ලස් 3 කියන වටිනාකමක් බිහි වෙනවා. මේ එක එකතු වුණාට දෙක නෙමෙයි දෙකට වඩා වටිනාකමක් සිද්ධ වෙනවා වියදම් අඩුවීමෙන් ආදායම් වැඩිවීමෙන් කියන. අන්න ඒක තමයි ඇත්ත වශයෙන්ම සිනර්ජි ඉෆෙක්ට් එක කියලා කියන්නේ. සිනර්ජි ඉෆෙක්ට් එක වතාවක් විභාගෙට අහලා තිබ්බා. සිනර්ජි ඉෆෙක්ට් එක කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඔයගොල්ලන්ට චූටි උදාහරණයකින් විනාඩි 5ක 6ක කාලයක් ඇතුළත මේ වගේ එකක් ඔයගොල්ලන්ට කම්පෝස් කරගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඒක තේරෙන්න ඇති. ඕකේ. එතකොට අපි ටියුට් එකට ගියොත් එතකොට ආයෝජන බැංකු වලටත් ඒක අදාළ වෙනවා. ආයෝජන බැංකු වල කාර්යභාරයක් විදිහට අදාළ ඒකාබද්ධ වීම, අත්පත් කර ගැනීම, මිලකරණය, ගනුදෙනු සහ උපරිම ලාභදායීත්වයක් සහිත ආකෘතිය කොහොමද නිර්මාණය කරන්නේ කියන ඒ වගකීම, ඒ කාර්යය තමයි පැවරෙන්නේ ආයෝජන බැංකුවක. එතකොට ව්‍යාපාරයක් මිලදී ගන්නේද ගොඩනගන්නේද? අපි ව්‍යාපාරයක් දැන් අපි කියමු එක සමාගමක් තියෙනවා. ඒ සමාගමක් තව පුළුල් කරන්න අවශ්‍යයි. එතකොට ඒ වගේ අවස්ථාවක ඒ පුළුල් කිරීම කරන්න පුළුවන් ආකාර දෙකයි තියෙන්නේ. එක්කෝ ඒ සමාගම වගේ සමාගමක් තරඟකාරී සමාගමක් මිලදී ගන්න ඕන. නැත්තම් ඒ ගන්න සමාගම වගේ තමන්ගේ සමාගම ඒ කියන්නේ මිලදී ගැනීමක් සිද්ධ කරන්නේ නැතුව තමන් තව දුරටත් එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ. ඒක තව ෆැක්ටරි එක නම් ෆැක්ටරි එක තව විශාලත්වය වැඩි කරලා කැපැසිටි වැඩි කරලා
ඒ ප්‍රොඩක්ෂන් එක කරන්න බලන්න ඕනේ. දැන් අපි උදාහරණයකට ටී ෆැක්ටරි එකක් තේ කර්මාන්ත ශාලාවක් ගත්තොත් ඒගොල්ලන්ට තව ඒක විශාලත්වය වැඩි කරන්න ඕන නම් තව ටී ෆැක්ටරි එකක් මිලදී ගන්න පුළුවන්. නැත්තම් තව ටී ෆැක්ටරි එකක් හදලා අර මේ මුල් සමාගමට අනුබද්ධ කරන්න පුළුවන්. එතකොට ඒකෙන් කොයි එකද වාසි කියන එක තමයි ඒගොල්ලන් බැලිය යුත්තේ. right? එතකොට ඒක තමයි මිලදී ගන්න. එතකොට ඒකෙන් මිලදී අපි අලුතෙන් ව්‍යාපාරයේ ගොඩනගනවට වඩා පිටින් තියෙන සමාගමක් මිලදී ගැනීම ලාභදායී වුණොත් අන්න ඒක ඒකාබද්ධ වීමක් අත්පත් කර ගැනීමක් සිද්ධ කරන්න පුළුවන් තත්වයකට එනවා. එතකොට ඒකාබද්ධ වීම අත්පත් කර ගැනීම සාමූහික ඒකාබද්ධයෙන් මේක මූලිකම කාරණා තුන මම පැහැදිලි කරන්න තමයි ඒක වචන තුන මේකට merger acquisition consolidation කියන වචන තුන මම දැම්මේ. එතකොට merger එකක් කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක ගත්තේ මත යම් සමාගමක් ඒ මව් සමාගම තුළට උකහා ගැනීම තමයි merger එකකින් වෙන්නේ. එතකොට A B කියන සමාගම් දෙකක් තියෙනවා. A සමාගම B සමාගම උකහා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට B සමාගම පවතිනවා. A සමාගම ආය පවතින්නේ නැහැ. ඒක විසුරුවා හැරීමක් සිද්ධ වෙනවා. එතකොට තමයි ඒක තමයි merger එකක් කියන එක සරල අර්ථය වෙන්නේ. acquisition එකක් කියන්නේ අත්පත් කර ගැනීමක් කියන්නේ සමාගමක ඒක මේ listed company එකක් වෙන්න පුළුවන්, ලයිස්තුගත වෙන්න පුළුවන්, නැත්නම් පෞද්ගලික සමාගමක් වෙන්න පුළුවන්. ඒකේ බහුතර කොටස් මිලදී ගැනීමක් සිද්ධ වෙන අවස්ථාවක් තමයි acquisition එකක් වෙන්නේ. කියන්නේ 50කට වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගත්ත අවස්ථාවකදී ඒක acquisition එකක් වෙනවා. ඒ කියන්නේ ඔකට කාට හරි 150කට එහා යම්කිසි සමාගමකට මිලදී ගත්තොත් සමාගමක කොටස් මිලදී ගත්තොත් අනිවාර්ය වශයෙන්ම ඒ සමාගම අයිති වෙනවා ඒ පුද්ගලයාට හෝ සමාගමට හෝ පුද්ගල කණ්ඩායමට. එතකොට එහෙම 150ක් මිලදී ගත්තට පස්සේ විශේෂය තමයි ඒ මිලදී ගැනීමට ලක් වෙච්ච සමාගම අර මව් සමාගමට උකහා ගැනීමක්. ඒ සමාගම තුලට යන්නේ නැහැ. ඒක ස්වාධීනව ඒ නමින්ම පවත්වාගෙන යන්න පුළුවන්. දැන් බැංකුවල තියෙනවා ලීසින් කම්පැනි සබ්සිඩරිස්. People's Bank එකේ People's Leasing. සම්පත් බැංකුවේ සියපත ෆයිනෑන්ස් කියලා තියෙනවා. එතකොට ඒක අත්පත් කර ගැනීමක් නෙමෙයි. ඇත්තටම ඒක පරිපාලිතයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. අරගේ fully owned subsidiary එකක් විදිහට. එතකොට consolidation කියන්නේ සම්පූර්ණයෙන්ම සමාගම් දෙකක් හෝ කිහිපයක් එකට එකතු වෙලා නවතම සමාගමක් බිහිවීම තමයි එතනදී consolidation එකේදී සිද්ධ වෙන්නේ. එතකොට ඒ සමාගම් දෙකේම කීර්ති නාමය ඒ සියලුම දේවල් විසුරුවා හැරිලා අලුත්ම සමාගමක් බිහි වෙනවා. ඒකේ පාඩු වෙන්නේ ඒ සමාගම් ගොඩනගාගත් කීර්ති නාමය සහ ඒකේ මේ බ්‍රෑන්ඩ් නේම් එක ඒකේ නාමයන් ඔක්කොම නැති වෙලා නව සමාගමකට ඒක යොමු වෙන එක තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒතකොට ඒක තමයි මූලිකම වෙනස වෙයි merger acquisition consolidation. ඔය මේ පාඩම තුල අපිට ඇහෙන්න ලැබෙන ගොඩාක් පොදු වචනේ තමයි ඔන්න ඔය වචන තුන. right. එතකොට ලංකාවෙත් අපි 2013 14 වගේ කාලේදී බැංකු ඒකාබද්ධ වීම සිද්ධ වෙන ගොඩක්ම එන්කරේජ්මන්ට් එකක් යොමු වීමක් සිද්ධ වුණා. නමුත් ඒකේ කොටසක් ක්‍රියාත්මක වුණාට අනිත් කොටස ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වුණාට ඒකේ පුළුල් වෙච්ච අරමුණු කිහිපයක් තියෙනවා. ඒකේ මූලිකම අරමුණ උනේ බැංකුව අතර පවතින තරඟකාරීත්වය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ කුඩා බැංකු කුඩා මූල්‍ය ආයතන තියෙනවා විශාල බැංකු සමග තරඟකාරීත්වයක් දෙන්න
හැකියාව නැති. එතකොට ඒ වගේ ඒවා විශාල බැංකුවලට උකහා ගැනීම තුලින් ඒ සමාගම් වල ස්ථාවරත්වය හැදෙනවා. ඒ වගේම තමයි හිතකර තරංගකාරීත්වයක් ඇති වෙනවා. ඒකට උදාහරණයකට ඒක මේ ලංකාව වගේ රටක බැංකු 5ක් හෝ 6ක් තියෙනවා කියලා අපි හිතුවොත් ඒක ඊටාම කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වෙන බැංකු පද්ධතියක් වෙනවා. මොකද හැම සමාගමක තාක්ෂණය ලබා ගැනීම පර්යේෂණ සේවාව ඒ කියන්නේ සර්විසස් ගොඩක්ම තරංකාරීත්වයෙන් ඉහළ ක්‍රියාත්මක වෙන තත්ත්වයක් එතකොට හැදෙන හින්දා. එතකොට කාර්යක්ෂමතාවයේ එකක් අනිත් එක කුඩා ව්‍යාපාර කුඩා මූල්‍ය ව්‍යාපාර ස්ථාවරත්වයේ රඳා පවතිනවා විශාල බැංකු තුලට උකහා ගැනීම තුලින් කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවෙනවා. ඒකින්ද තමයි ඒ බැංකු ඒකාබද්ධ කිරීම සිද්ධ වෙන්න ඒ ප්‍රොපෝසල්ස් ආව. රයිට්. එතකොට ඒකාබද්ධ වීම කියන එක අපි කෙටියෙන් සඳහන් කරා. එතකොට ව්‍යාපාර දෙකක් හෝ කීපයක් එකතු වෙලා තනි ව්‍යාපාරයක් බිහිවීම තමයි මර්ජර් එකක් කියන ඒකාබද්ධ වීමක් කියලා කියන්නේ. එතකොට ඒකේ ප්‍රේරණයන් නැත්තම් ප්‍රේරණයන් එකට සමාන වචනයක් තමයි ඇයි ඒකාබද්ධ වීමක් සිද්ධ වෙන්නේ. ඒකට හිතකර වෙන සාධක මොනවද කියන එක. පළවෙනි එක තමයි ආර්ථිකමය පිරිමැසුම් ස්කේල් ඇඩ්වාන්ටේජ් එක. ඒ කියන්නේ අපි බොහෝ විට ස්කේල් ඇඩ්වාන්ටේජ් එකක්. කියන්නේ ආර්ථිකමය පිරිමැසුම් ගොඩාක්ම බලපාන්නේ මැනුෆැක්චරින් නැත්තම් මේ මොන හරි භාණ්ඩ නිෂ්පාදනය හා යොමු වෙච්ච සමාගමකට. දැන් අපි කියමු ටයර් මැනුෆැක්චරින් ටයර් හදන සමාගම් කියලා සමාගම් දෙකක් එකතු වුණොත් අර මම බෝඩ් එකේ පැහැදිලි කරා වගේ ඒ තියෙන ෆැක්ටරිස් වලින් සේවක සංඛ්‍යාවෙන් ඒ ගෙවීම් වලින් ගොඩාක් වියදම් අවම වීමක් සිද්ධ වෙනවා ඒ දෙක එකතු වෙලා සිද්ධ කිරීම තුලින්. ඒ වගේම තමයි අදාළ ඒ වෙළඳපළ කොටස ඉහළ යාමක් ඒත් එක්කම සිද්ධ වෙනවා. ඒතකොට ආර්ථික පිරිමැසුම් කියන එක තමයි පළවෙනිම ප්‍රේරණය නැත්තම් ඒකට හිතකර සාධකය. දෙවෙනි එක පර්යේෂණ සහ සංවර්ධන පිරිවැන්. දැන් ආයතන දෙකක් තුල ඉඳගෙන එකම පර්යේෂණ සහ සංවර්ධන සිද්ධ කිරීමට වඩා ඒ දෙක එකතු වෙලා ඒ පර්යේෂණ සිද්ධ කිරීමෙන් අර නැවත ඩුප්ලිකේෂන් එක නැතුව යනවා. නැවත එකම දේ සිද්ධ කිරීම නැතුව යනවා. එතකොට ඒ පිරිවැයන් ගොඩක් අඩු වෙනවා. දැන් ගොඩක් ඔය මේ අභ්‍යවකාශයේ ගොඩක් වෙන දේවල් NASA එක වගේ ඒවා ගොඩක්ම ඔය එයාලයින්ස් එක්ක එකතු වෙලා ඒ ප්‍රොජෙක්ට්ස් ඒ පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන් සිද්ධ කරන්නේ ඒකයි. එතකොට ඒ අයගේ ඒ දැනුම එකතු වීම තුලින් ඒකේ කාර්යක්ෂමතාවය ඉහළ යනවා. එතකොට අනිකුත් කළමනාකරන පිරිවැයන් අවම වීම. ඒ කියන්නේ ඕවරෝල් අර මං කිව්වා වගේ ඒ ඔක්කොම පිරිවැයන් අවම වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ස්ටාෆ් කොස්ට් එක ස්පේස් එක දැන් AC කරන ස්පේස් එක වුණත් අපිට සෑහෙන ලොකු කොස්ට් එකක්. ඒතකොට ඒ ඔක්කොම අවම වෙනවා. ස්ටාෆ් එක අඩු වෙනවා. ස්ටාෆ් එකේ බෙනිෆිට්ස් ඒ සියල්ලම එතකොට අවම වීමක් සිද්ධ වෙනවා. අනිත් එක තමයි වෙළඳපොළ සහභාගී. ඒ කියන්නේ වෙළඳපොළ කොටස ඇත්තටම. වෙළඳපොළ කොටස ඉහළ යාමක් සිද්ධ වෙනවා. අර මං කිව්වා වගේ ඒ කස්ටමර් බේස් එක දැන් 100ක් නම් හිටියේ අනිත් එකේ 250ක් නම් 350ක් නෙමෙයි 400ක් වෙනවා. කියන්නේ ඒ මර්ජර් එක වෙනුවෙන්ම නැවත අලුත් කස්ටමර්ස්ලා නැත්තම් පාරිභෝගිකයන් පිරිසක් ඇතිවීම සිද්ධ වෙනවා. ඒතකොට වෙළඳපොළ සහභාගී නැත්නම් වෙළඳපොළ කොටස ඉහළ යාම ගන්න පුළුවන් නේ. ඒ අනිත් එක තමයි තරඟකාරීත්වය.
ඒකත් ඒකට උනන්දු වෙන්න සාධකයක් තමයි ප්‍රේරණයක් තමයි තරංගකාරීත්වය අවම වෙනවා. දැන් ගොඩක් වෙලාවට තරංගකාරීත්වය අඩු කරන්න තමයි තරංගකරුවාව මිලදී ගැනීම සිද්ධ කරන්නේ. දැන් ගොඩක් ලෝකයේ එක වේගින් සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ number 1 ඉන්න සමාගම number 3 හරි 4 හරි ඉන්න සමාගම ඒකාබද්ධ වීමක් සිද්ධ කරනවා අර තව ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න. දැන් තරංගකාරීත්වයට මුහුණ දෙන එක උපාය මාර්ගයක් තමයි තරංගකරුවාව මිලදී ගැනීම. හැබැයි ඒකට ඕන කරන මූල්‍යමය තත්ත්වයක් එතන බලන්න ඕනේ. ඒවල තරංගකාරීත්වය අවම කරන්නත් ඒ වගේ ඒකාබද්ධ වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒකාබද්ධ වීමේ පදනම් තියෙනවා තුනක්. මූලිකවම පදනම් තුනක් තියෙනවා. උකහා ගැනීම තුලින් ඒකාබද්ධ වීම. උකහා ගැනීම තුලින් ඒකාබද්ධ වීම කියලා කියන්නේ අර අපි පළවෙනියටම කිව්වා වගේ A සමාගම හා B සමාගම කියලා සමාගම් දෙකක් තියෙනවනම් එයින් එක් සමාගමක් පමණක් විසුරුවා හැරීම සහ අනිකුත් සමාගම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීම තමයි සිද්ධ වෙන්නේ. A B කියන සමාගම තියෙනවනම් ඒකාබද්ධ වීමට පස්සේ B සමාගම පවතිනවා. ඒ සමාගම පවතින්නේ නැහැ. ඒ සමාගම B සමාගම තුලට උකහා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. absorption එකක්. merger through absorption, statutory merger කියලත් ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඒකින්ද ඔය වචන බොහොම සැලකිල්ලෙන් ඕගොල්ලන් එක බලන්න ඕනේ. උකහා ගැනීම තුලින් ඒකාබද්ධ වීමක් වුණොත් එක් සමාගමක් පවතිනවා. ඒ කියන්නේ මව් සමාගම සාපේක්ෂ විශාල සමාගම පවතිනවා. අනිත් සමාගම අර මව් සමාගම තුළට උකහා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට එක වත්කම් වගකීම් කීර්ති නාමයේ සියල්ල විසුරුවා හැරීමක් සිද්ධ වෙනවා. ඒ උකහා ගැනීමට ලක්වන සමාගමේ සාමූහික ඒකාබද්ධ වීමක් කියන්නේ A B කියන සමාගම් දෙක ඒකාබද්ධ වෙනවා. A වෙනුවෙන් A කියන සමාගමයි B කියන සමාගමයි දෙකම විසුරුවා හැරීමකට ලක් වෙනවා. ABC හෝ AB කියලා නව සමාගමක් ස්ථාපිත වෙනවා. එතකොට ඒකෙත් තියෙනවා යම් සෑහෙන අවාසියක්. මොකද A කියන සමාගමේ කීර්ති නාමයේ B කියන සමාගමේ කීර්ති නාමයේ හරි බ්‍රෑන්ඩ් නේම් ලෝගෝ එක ඒ ඔක්කොම නැති වෙනවා. අලුත් සමාගමක් ස්ථාපිත වෙනවා. ඒ දෙකේම වත්කම් වගකීම් එකතු වීම තුලින්. ඒතර ඒක තමයි සාමූහික කියන්නේ statutory consolidation, merger through consolidation. ඒකාබද්ධ එකතු වීමක් තුලින් තමයි ඒ ඒකාබද්ධ වීම සිද්ධ වෙන්නේ. එතකොට නව සමාගමක් ලියාපදිංචි වීම සිද්ධ වෙනවා. පරිපාලිත ඒකාබද්ධ වීම කියන්නේ අර මං කිව්ව පරිපාලිතය අර අත්පත් කර ගැනීමක් වගේ. පරිපාලිත ඒකාබද්ධ වීමක් කියන්නේ ඒකාබද්ධ වීම සිද්ධ වෙනවා. හැබැයි ඒ සමාගම් දෙක ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. එතකොට මව් සමාගමේ පරිපාලිතයක් විදිහට අර ඒකාබද්ධ වුණු සමාගම ක්‍රියාත්මක වෙනවා. මව් සමාගම ක්‍රියාත්මක වෙනවා ඒ පරණ විදිහටම. එතකොට ඒ දෙකේම කීර්ති නාමය ලෝගෝ එක බ්‍රෑන්ඩ් නේම් එක ඒ ඔක්කොම ඒ සමාගම් නිකුත් කරන විවිධ ප්‍රොඩක්ට්ස් ඒ කියන්නේ ගොඩක් මේ ඒගොල්ලන්ගේ නිපදවන භාණ්ඩවල නාමයන් ඔක්කොම ඒ විදිහට පවතිනවා. හැබැයි මව් සමාගමට අයිති වීමක් තමයි සිද්ධ වෙන්නේ පරිපාලිත සමාගම. එතකොට මේ දෙක ස්වාධීනව ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා පරිපාලිත ඒකාබද්ධ වීමකදී. right okay. ඊට පස්සේ අත්පත් කර ගැනීම. ඒක තමයි ඒකාබද්ධ වීම ගැන විස්තරය. අනිත් එක අත්පත් කර ගැනීම. අත්පත් කර ගැනීමේදී මම කිව්වා ඒක අදාළ සමාගමේ බහුතර කොටස් ප්‍රමාණයක්. ඒ කියන්නේ එක වෝටිං ෂෙයාර්ස් වෙන්න ඕනේ. අපි ලිස්ටිං ගැන කතා කරා ගොඩක් කලින්. ෂෙයා මාකට් නැත්නම්
ඉක්විටි මාකට්ස් ගැන කතා කරද්දී කොටස් වෙළඳපොළ ගැන කතා කරද්දී එතකොට ඒකෙදි සමාගමක වෝටිං ෂෙයාර්ස් ඒ කියන්නේ ඡන්දය ප්‍රකාශ කළ හැකි කොටස් වලින් 50%කට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමක් තුලින් ඒ අදාළ සමාගමේ අයිතිය ලබා ගැනීම. ඒතකොට අත්පත් කර ගැනීමක් සිද්ධ වෙනවා 50%කට එහා ලබා ගැනීමේදී. ඒතකොට ඒත් එක්කම මම තව කීපයක් මතක් කරනවා. ඒකට 30% rule එක 10% rule එක ඔයගොල්ලෝ ආපහු නැවත මතක් කරගන්න. mandatory offer එක දෙන්නේ කොයි අවස්ථාවේදීද? සමාගමේ සියලු දෙනාටම දැනුවත් කිරීම සිද්ධ කරන්නේ කොච්චර කොටස් ප්‍රමාණයක් ගත්තාමද? ඒ දේවල් ආපහු ටිකක් මතක් කරගන්න අපි මුල පාඩම් වල ඒක කරලා තියෙනවා. ඒකට 50%කට එහා ගත්තොත් ලබා ගත්තොත් සමාගමක් හරි පුද්ගල කොට්ටාසයක් කීප දෙනෙක් ඒක අත්පත් කිරීම කර ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක මේ ආකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන්. පුද්ගල කොට්ටාසයක් බහුතර පාලනය ලබා ගැනීම, අත්පත් කර ගැනීමේ පාර්ශව වෙත නව කොටස් නිකුත් කිරීම, දැනට නිකුත් නොකළ කොටස් ප්‍රාග්ධනයෙන් කොටස් නැවත අලුත් කොටස් නිකුත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. නැත්නම් විනිමය හුවමාරුවක් කරා කොටස් මිලදීගෙන. මම කලින් කිව්වා ෆ්‍රී ෆ්ලෝට් එක. ඒ කියන්නේ පොදු ජනතාව අතර තියෙන කොටස් ප්‍රමාණය. ඒ කොටස් ප්‍රමාණය 50%කට වඩා වැඩි නම් විනිමය හුවමාරුව කරාම කොටස් මිලදී ගැනීම සිද්ධ කරලා 50%කට වඩා පාලනය මේ කොටස් ප්‍රමාණයක් අත්පත් කරගන්න පුළුවන්. නැත්නම් ලන්සුවක් ලබා දීම. දැනට සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් හිමි අයගෙන් හෝ ඒ කිහිප දෙනෙක්ගෙන් කොට බිඩ් එකක් දෙනවා. ලන්සුවක් දෙනවා. මම මෙන්න මේ ගානට ඔයාගේ 10%ක 15%ක කොටස් ප්‍රමාණය ලබා ගන්නවා මේ සමාගම කියලා ලන්සුවක් බිඩ් එකක් දෙන්න පුළුවන්. හරි ඒතකොට අත්පත් කර ගැනීම ඒ ආකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඊළඟ එක පවරා ගැනීම. මේ කොටස පල්ලෙහා පහළ පේජ් එකට ඇත්තටම එන්න ඕනේ. මේක මේ හෙඩින් එකක්. පවරා ගැනීම කියන එක කතා කරොත් ඒක ඇත්ත වශයෙන්ම ඒ කළමනාකාරීත්වයේ අනුදැනුම ඇතුව හෝ නැතුව අත්පත් කර ගැනීමක් තමයි පවරා ගැනීමක් කියලා කියන්නේ. ඒතකොට ඒක අනුදැනුමක් නොමැතිව පවරා ගැනීමක් හොස්ටයිල් ටේකෝ නැත්නම් බලහත්කාරී පවරා ගැනීමක් කියලා හඳුන්වනවා. එහෙම නැතුව සාමාන්‍යයෙන් සිදුවෙන එක මිතුරු පවරා ගැනීමක් කියලා හඳුන්වනවා. ඒතකොට පවරා ගැනීමකදී තියෙන විශේෂත්වය තමා පවරා ගැනීමකදී පවරා ගැනීමට ලක්වන සමාගම කැමැති නෑ. ඒ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය හෝ ඒ කළමනාකාරීත්වය හෝ ඒකේ වැඩ කරන සේවකයන් කැමති නැහැ ඒ පවරා ගැනීම සිද්ධ වෙනවට. ඒක ඇත්ත වශයෙන්ම පවරා ගැනීම කියන්නේ ටිකක් බලහත්කාරී විදිහට සමාගමක් අත්පත් කර ගැනීමේ ක්‍රමවේදයක්. ඒතොර එන්නේ ඒ වගේ අවස්ථාවකදී අත්පත් කර ගැනීමට ලක්වෙන සමාගම යම් ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කරනවා. ඒ කියන්නේ ඒ අදාළ අත්පත් කර ගැනීම සිදු නොවෙන්න යම් ක්‍රියාමාර්ග ගන්නවා. එන්නේ ඒක තමයි මේ අත්පත් කරගන්නා අර්පණයට පෙර ආරක්ෂණ යාන්ත්‍රණය සහ අර්පණයට පසු ආරක්ෂණ යාන්ත්‍රණය කියන දෙකෙන් හඳුන්වන්නේ. හැබැයි මේ දෙකම විභාගෙට කීප වාරයක්ම අහලා තියෙන කොටසක් වෙනවා. ඒකින්ද ඒක ගොඩාක් සැලකිල්ලෙන් ඕගොල්ලන් බලන්න ඕනේ කොටසක් වෙනවා. මොකද ඒක මේ අපි 3 වතාවක් හෝ 4 වතාවක් මේක ගැන අහලා තියෙනවා. අත්පත් කරගන්න අර්පණයට පෙර ආරක්ෂණ යාන්ත්‍රණය තමයි ගොඩක්ම අහලා තියෙන්නේ. ඇත්තටම පසු යාන්ත්‍රණයට වඩා post of defense එකට වඩා ගොඩක්ම ඕගොල්ලන් සැලකිල්ල දක්වන්න ඕනේ pre offer take over defense. අත්පත්
අත්පත් කරගන්න අර්පණයට පෙර ආරක්ෂණ යාන්ත්‍රණය කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඒකෙන් කියවෙන්නේ යම්කිසි සමාගමක් වෙනත් සමාගමක් අත්පත් කර ගැනීමට යාමේදී ඒ අර්පණය ඒ බලවත් සමාගම ඔෆර් එක අර්පණය දෙන්න පෙර අත්පත් කර ගැනීමට ලක්වෙන සමාගම තම ආරක්ෂාව උදෙසා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක තමයි මේකෙන් සරලවම මේ විස්තර වෙන්නේ. එතකොට ඒකේ එක ක්‍රමයක් තමයි විසුරුවා හැරීම. ඒ කියන්නේ තම සමාගමේ දෙපාර්තමේන්තු ඒ කියන්නේ ගොඩක්ම ආකර්ශනීය දෙපාර්තමේන්තු විකුණා දැමීම හෝ වසා දැමීම. ඒතොර ඒක තමයි ව්‍යාපාරයේ ආකර්ශනීය බව අඩු කර දැක්වීමට එක ක්‍රමයක් තමයි ඒක. දැන් අපි උදාහරණයකට ගමු බිස්කට් නිෂ්පාදනය කරන සමාගමක් අපි උදාහරණයකට ගත්තොත් බිස්කට් නිෂ්පාදනයේදී ඒගොල්ලන්ගේ විවිධ දෙපාර්තමේන්තු විවිධ ප්‍රොඩක්ට් ලයින්ස් භාණ්ඩ නිෂ්පාදනය කරන විවිධ ලයින්ස් තියෙනවා. එක ප්‍රොඩක්ට් රේන්ජස් තියෙනවා. දැන් අපි කියමු ඒකේ ගොඩක්ම පොපියුලර් වෙන්නේ ක්‍රීම් ක්‍රැකර් කියන සෙග්මන්ට් එක. ක්‍රීම් ක්‍රැකර් වලින් තමයි ඒගොල්ලන්ගේ ලාභදායීත්වයෙන් 50% උපයන්නේ ක්‍රීම් ක්‍රැකර් කියන සෙක්ෂන් එකේ. දැන් ඒ සමාගම පවරා ගැනීමක් හෝ අත්පත් කර ගැනීමකට යම් සමාගමක් අරමුණු කරනවා නම් එතකොට මේ සමාගම කරන්නේ ඒ ක්‍රීම් ක්‍රැකර් කියන සෙග්මන්ට් එක ඒ කොටස විකුණලා දානවා නැත්තම් වහලා දානවා. එතකොට මොකද වෙන්නේ? ඒ අදාළ සමාගමට ගොඩක්ම ආදායම ගොඩක්ම ලාභදායීත්වයට බලපාන අංශය අඩුවීම තුලින් ඒකේ සම්පූර්ණ ලාභදායීත්වය අඩු වෙලා පෙන්눔 කරනවා. එතකොට මොකද වෙන්නේ? අර ඒක උකහා ගන්න හෝ අත්පත් කර ගන්න ඉන සමාගම ඒකෙන් ඩිස්කරේජ් වෙනවා නැත්තම් ඒගොල්ලන් අධෛර්යමත් වෙනවා ඒ මිලදී ගැනීම සිද්ධ කරන්න. මොකද ඒක ඔෆර් එක දෙන්න ඉස්සෙල්ලා එතකොට ඒගොල්ලන් ඒක බලනකොට ගොඩක්ම ආකර්ශනීය අංශය ඒගොල්ලන් ඒ ව්‍යාපාරය තුල නැහැ. එතකොට අනිත් කාරණෙත් ඒකටම සමාන එකක් ක්‍රවුන් ජුවල් කියන එක පැවරීම. ඒතර ඒ සමාගමේ දැන් මේවට තියෙන මේ ටෙක්නිකල් හරිම ටර්ම් එක තමයි මෙතන මේ ක්‍රවුන් ජුවල් පොයිසන් පිල් සුපර් මෙජොරිටි වෝටින් ප්‍රොවිෂන් ඒ දේවල් කියන්නේ පොයිසන් පිල් විෂගුල්ලිය කියන එක සමහරට සිංහලෙන් මේ වෙන්න පුළුවන් නැත්නම් වෙන වචනයකින් එන්න පුළුවන්. ඔරිජිනල් ටෙක්නිකල් ටර්ම් එක තමයි පොයිසන් පිල් කියලා කියන්නේ. ස්ටැගර්ඩ් ඩිරෙක්ටර් appointment of directors කියන එක. එතකොට ඒව තමයි ටෙක්නිකල් වචනයකේ. දැන් මේ විසුරුවා හැරීමයි පැවරීමයි කියන්නේ ටිකක් ළඟින් යන දෙයක්. දැන් අරකේ කියන්නේ විකුණා දැමීම. හැබැයි පැවරීමේදී සිද්ධ වෙන්නේ ඒ ලාභදායී අංශ පිටස්තර පාර්ශවයන්ට පැවරීම. එතකොටත් ඒ සමාගමේ ලාභදායීත්වය අඩු වෙලා ව්‍යාපාරික ආකර්ෂණය අඩු වෙලා යනවා. එතකොට ඒකත් එක්තරා එක උපක්‍රමයක් තමයි ඒ සමාගමේ ආකර්ශනීය බව අඩු කිරීම. මොකද ඒ වගේ තමන් අකමැති ව්‍යාපාරයක් අත්පත් කර ගැනීමක් සිදු වුණොත් කරන්න ඕනේ පළවෙනිම දේ තමන්ගේ ව්‍යාපාරයේ ආකර්ශනීය බව අඩු කිරීම. ඒතකොට ඒකට තමයි මේ විසුරුවා හැරීමයි පැවරීමයි සිද්ධ කරන්නේ. ඒතකොට විෂගුලිය කියන එකෙන් අදහස් කරන්නේ ඒ සමාගම අදාළ ඒ ඉලක්කගත සමාගම පරිවර්තය නිකුත් කරනවා. පරිවර්තය ණය කර නිකුත් කිරීමක් සිද්ධ කරනවා. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ පරිවර්තය නිකුත් කිරීම තුළින් පරිවර්තය වල ලක්ෂණය මොකද්ද?
ඒක ස්ථාවර ආදායම් සුරකුම්පතක්. ඒක ණයකරයක් හෝ බැඳුම්කරයක් වෙන්න පුළුවන්. ඒක ඒකේ ලක්ෂණ විශේෂම ලක්ෂණය ඒක පසුකාලීනව සාමාන්‍ය කොටස් බවට පත්වීම සිද්ධ වෙනවා. එතකොට ඒකෙන් සම්පූර්ණයෙන්ම ඒ අත්පත් කිරීම වැළකෙන්නේ නැහැ. නමුත් පසුකාලීනව ඒ කොටස් වලට බලපෑමක් සිද්ධ කරන තමයි විෂකුලිය පොයිසන් පිල් කියන ස්ට්‍රැටජි එක යූස් කරන්නේ. එතකොට අද ඒ කොටස් ඒ ණයකර නිකුත් කරොත් අත්පත් කිරීම සිද්ධ කරොත් 51%ක කොටස් ප්‍රතිශතයක් ලබාගෙන පසුකාලීනව අර කොටස් සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය වුණාම ඒ අයිති කරගත් ව්‍යාපාරයේ 51% ඊට වඩා පහළ අගයකට එන්න පුළුවන්. ඒකට ඒ අත්පත් කර ගැනීම නැවත මහජනතාවට යනවා. ඒගොල්ලන්ගේ අත්පත් කරගත්ත කොටස අඩු වෙනවා. 51 49 වගේ ප්‍රමාණයකට ආවොත් ඒ අයිතිය වෙනුවෙන් බලපෑමක් සිද්ධ කරන්න පුළුවන් කියන එක තමයි විෂගුලිය කියන ස්ට්‍රැටජි එකකින් කරලා තියෙන්නේ. right අධිබහුතර ඡන්ද ප්‍රතිපාදනයන් කියලා කියන එකෙන් අදහස් කරන්නේ ව්‍යාපාරය අත්පත් කර ගැනීමට එන අවස්ථාවේදී ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන නැත්නම් කන්ස්ටිටියුෂන් එක ව්‍යාපාරේ කන්ස්ටිටියුෂන් එක වෙනස් කරනවා ව්‍යාපාරයේ ඉහළ තීරණ ලබා ගැනීමේදී බහුතරයකට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍යයි කියලා. එතකොට අත්පත් කර ගැනීම සඳහා ලබා දෙන ඒ යෝජනාව සම්මත කර ගැනීමේ අපහසුතා ඇති වෙනවා අධිබහුතර ඡන්ද ප්‍රතිපාදනයන් තිබෙන. දැන් උදාහරණයකට අත්පත් කර ගැනීමකදී අත්පත් කර ගැනීමක් සඳහා කොටස් හිමියන්ගෙන් 50%කට වඩා කැමැත්ත වෝටිං පවර් එකකින් කැමැත්ත විමසීමක් තුලින් 50%කට වඩා කැමැති වුණොත් ඒ අදාළ අත්පත් කර ගැනීමට යා හැකි කියලා තියෙනවා නම් කන්ස්ටිටියුෂන් එක වෙනස් කරනවා 70%ක ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍යයි අත්පත් කර ගැනීමක් වගේ අවස්ථාවකදී කියලා කන්ස්ටිටියුෂන් එක වෙනස් කිරීමක් සිද්ධ කරනවා. එතකොට මොකද වෙන්නේ? අර අදාළ සමාගමට කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගැනීම අපහසු වෙනවා. 70%ක ඒගොල්ලන්ට ප්‍රමාණයක ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍යයි මේ ඇක්විසිෂන් එකට යන්න මේ අත්පත් කර ගැනීම සඳහා යොමු වෙන්න ඒ වගේ අවශ්‍යයි කියන. ඒතකොට අන්න ඒක තමයි එක ස්ට්‍රැටජි එක. ඒතකොට ඔය එකක්වත් තනිව ක්‍රියාත්මක වෙන්නේ මේ ඔක්කොම එකටම මේ බන්ඩල් එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එක හැම ස්ට්‍රැටජි එකක්ම මේක වැළැක්වීම සඳහා කියන. ඛණ්ඩනය කරන ලද අධ්‍යක්ෂක මණ්ඩලය කියන එකේ අදහස කරන්නේ අධ්‍යක්ෂක තනතුරු වලට පත් කිරීම පමා කිරීම. ඒ කියන්නේ එකවර අධ්‍යක්ෂක මණ්ඩලයට පත්වීම දෙන්නේ කඩින් කඩ අධ්‍යක්ෂක මණ්ඩල ඉවත්වීම සහ නැවත පත්වීම සිද්ධ කරනවා. එතකොට අධ්‍යක්ෂක මණ්ඩල තීරණයක් ලබා ගැනීමට හම්බ වෙන්නේ නැහැ. ඒක ඩිලේ ටැක්ටික් එකක් ඇත්තටම. ඒ කියන්නේ ඒ අත්පත් කර ගැනීම ටිකක් පහු කරන එක ස්ට්‍රැටජි එකක්. එක උපක්‍රමයක් තමයි ඛණ්ඩනය කරන ලද අධ්‍යක්ෂක. ඒ කියන්නේ සම්පූර්ණ ඩිරෙක්ටර් බෝඩ් එකම පත් කරන්නේ නැහැ. කොටසින් කොටස තමයි පත් කරන්නේ. එතකොට ඒ ඔක්කොගේම අනුමැතිය ලබා ගන්න ඕනේ මේ වගේ අත්පත් කර ගැනීමකට යන්න. එතකොට ඒ ඔක්කොම පත් වෙන්නේ නැහැ. එතකොට කඩින් කඩ තමයි පත් වෙන්නේ. එතකොට ඒ කාල සීමාවන් ඒගොල්ලන් ලබා ගන්න පුළුවන් මේ අත්පත් කර ගැනීම පොඩ්ඩක් කල් දමා ගැනීම සඳහා. අන්න ඒක තමයි ඛණ්ඩනය කරන ලද අධ්‍යක්ෂක මණ්ඩලය නැත්නම් ඒ උපක්‍රමයෙන් අදහස් කෙරෙන්නේ. right ඒක තමයි ඒ අදාළ අර්පණයට පෙර ගන්න පුළුවන්
විවිධ ආරක්ෂණ යාන්ත්‍රණය කියන්නේ එක ඩිෆෙන්ස් මෙකනිසම්. අපිට ආරක්ෂණ ක්‍රම අර්පණයට පෙර. දැන් මේකේ තියෙන අර්පණයට පසු. අර්පණයක් කරලා ඉවරයි දැන්. දැන් මොකද කරන්නේ කියන්නේ. ඒතකොට ඒක කියන්නේ just say no. ඒ කියන්නේ මැනේජ්මන්ට් එක ඒ කළමනාකාරීත්වයේ තීරණයකට අරන් එකතු වෙලාම තීරණයකට අරගෙන මේ ඒ ප්‍රපෝසල් එක නිෂ්ප්‍රභා කරන්න. ඒ අදාළ අර්පණය නිෂ්ප්‍රභා කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ ඒක තමයි පළවෙනි සරල ක්‍රමය අධිකරණ ක්‍රියාමාර්ගය. ලිටිගේෂන් කියන එක අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑම. ඒකෙදි වෙන්නේ මොකද්ද? ඒකත් අර පහු කරන ටැක්ටික් එකක්. ඒ කියන්නේ අධිකරණයට ඒත්තු ගන්නවන්න පුළුවන් මේ අත්පත් කර ගැනීම තුලින් වෙළඳපළට හෝ වෙළඳපළ තරඟකාරීත්වයට අහිතකර විදිහට බලපානවා. මේ වෙළඳපළට අහිතකර විදිහට බලපෑමක් සිද්ධ වෙන අත්පත් කර ගැනීමක් කියලා අධිකරණයට ඒත්තු ගැන්වීම සිද්ධ කරන්න පුළුවන්. ඒකෙන් තමයි අධිකරණ ක්‍රියාමාර්ගය කියන එකෙන් අදහස් කරන්නේ. right? ඊළඟට green mail white knight කියන ටිකක් එක අදහස තියෙන දෙයක්. green mail කියන්නේ අදාළ සමාගමට පුළුවන් තෙවන පාර්ශවයකට ඇරයුම් කරන්න මේ සමාගම මිලදී ගන්න කියලා. ඒක තමන්ට හවුල්කාර මිතුරු සමාගමක් හෝ පාර්ශවයක් වෙන්න ඕනේ. ඒක වෙනවා. ඒතකොට ඒ පාර්ශවයට කියන පුළුවන් තරම් මේක නැවත සමාගම මිලදී ගැනීමකට ඒගොල්ලන් උනන්දු කරන තුන්වෙනි පාර්ශවයක් මිතුරු පාර්ශවයකට අර බලහත්කාරයෙන් වගේ ඒ අත්පත් කර ගැනීමට එන සමාගම මගහැරීම සඳහා. හරි ඒක තමයි green mail කියන එකකින් අදහස් කරන්නේ target reaches an agreement to repurchase shares from a outside party would bending up acquire at a premium. එතකොට ඒ අදාළ සමාගමට අත්පත් කිරීම අපහසු වෙනවා. මොකද තෙවන පාර්ශවයක් ඒ මිලදී ගැනීමට සූදානම් කියලා තුන්වෙනි පාර්ශවයක් නම් කරලා තියෙන වෙලාවක. හරි එතකොට අනිකුත් අත්පත් කරගන්නාට ඊට වඩා වැඩි ඔෆර් එකක් දෙන්න වෙනවා. එතකොට බොහෝ දුරට එයා ඒ අත්පත් කර ගැනීම සිදු කරන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක තමයි green mail කියලා කියන්නේ. එතකොට white knight කියන්නේ ඒකම extent එකක්. තුන්වෙනි පාර්ශවයක් මේක මිලදී ගන්න ආරාධනා කරනවා. දැන් අරක කරන්නේ මිලදී ගන්න බිඩ් එකක්. ඒ කියන්නේ අර්පණයක් සිද්ධ කරන්න. එතකොට අර අත්පත් කර ගැනීමට එන පාර්ශවයට ඊට වඩා වැඩි අගයක් ඒගොල්ලන්ට ගෙවන්න සිද්ධ වෙනවා මේ අත්පත් කර ගැනීමට. white knight කියන ස්ට්‍රැටජි එකෙන් කියන්නේ තෙවන පාර්ශවයක් මිතුරු පාර්ශවයක් සොයනවා මේ සමාගම මිලදී ගැනීම සඳහා. මේ මිලදී ගන්නවන්න. එතකොට අර බලහත්කාරයෙන් මිලදී ගැනීමට එන සමාගමට ඒ මිලදී ගැනීම සිද්ධ කරන්න වෙන්නේ මිතුරු පාර්ශවයක් ඒ වෙනකොට මිලදී ගැනීමට සූදානම් හෝ මිලදී ගන්න ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි white knight කියන එකෙන් අදහස් කරන්නේ. leverage repurchase share repurchase කියලා එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ අදාළ සමාගම විසින්ම ඒ දැන් අත්පත් කර ගැනීමට ලක් වෙන සමාගම විසින්ම සමාගමේ කොටස් මිලදී ගන්නවා සාමාන්‍යයෙන් ඉහළ මිලකට. ඒ කියන්නේ දැන් ABC කියන සමාගමක් නම් ඒක ලිස්ට් කරලා තියෙනවා සමාගම කොටස් වෙනදපොලේ. ඒකේ ට්‍රෙෂරි එක ඒකේ භාණ්ඩාගාරය විසින් ඒගොල්ලන්ගේ සමාගම මිලදී ගැනීම සිද්ධ කරනවා. ඒක ශේෂපත්‍රයට අහිතකර විදිහට බලපාන සිද්ධියක්. එතකොට ඒකේ ලාභදායීත්වයක්
අඩු වෙන්න ඒක හේතුවක් වෙනවා තමන්ගේ සමාගම තමන්ම මිලදී ගැනීම තුලින්. ඒකට leverage repurchase. එතකොට එහෙම මිලදී අරන් තිබ්බොත් තුන්වෙනි පාර්ශවයකට බලහත්කාරී අත්පත් කර ගැනීමකට අමාරු වෙනවා ඒ සමාගම මිලදී ගන්න. මොකද ඒ සමාගමේ කොටස් ඒ සමාගම විසින්ම මිලදී අරන් තියෙන නිසා. right? එතකොට ඒක තමා අර්පණයට පෙර සහ අර්පණයට පසු අත්පත් කර ගැනීමට ලක් වෙන සමාගම ගත හැකි සහ ගත යුතු ආරක්ෂණ උපක්‍රම. එතකොට ඒ ටිකේ මොනවා හරි ඔයගලන් ඒකේ පොඩි මං කියනකොට ඒ පොඩි සටහන් ටිකක් ලියා ගන්න තියෙනවා නම් ඒ ටික ලියා ගන්න. තව මොනවා හරි ඒක ගැන අඩුපාඩු තියෙනවා නම් ඔයගලන්ට අහන්න පුළුවන්. මම තව විනාඩි 5ක් විතර දෙන්නම් ඒකට. නෝට් එක මේ ටියුට් එක බලලා ඔයගලන්ගේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඔයගලන් මැසේජ් එකකින් හරි ඔයගලන් පොඩ්ඩක් ඉන්ටරැක්ට් වෙන්න. දැන් මම ගොඩාක් කිව්වා හන්ද ඔයගලන්ට සොටක් ඔලුවට ඒක ටිකක් මේ බර ඇති. ඒකින්ද ඔයගලන් පොඩ්ඩක් ඒක නෝට් ඩවුන් කරගෙන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න 5 minutes වගේ මම දෙන්නම් ඊළඟ කොටසට යන්න කලින්. මොනවා හරි තියෙනවද ඒක දැනගන්න. මොනවා හරි තියෙනවද? මැසේජ් එකක් හරි දාන්න. මොනවා හරි තියෙනවද ප්‍රශ්නයක්? අත අහගෙන ඉන්නේ. පස්සේ රෙකෝඩ් එක බලනකොට හරි ඔයගොල්ලන් පොඩ්ඩක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් සර්ච් කරලා ඒ දේවල් හොයාගන්න. මගේ වීඩියෝ එකේ එක එක තැන් වලින් මම කියලා ඇති. ඒ වගේම මුල ඒවත් බලා ගන්න. දැන් අපි උදාහරණයකට ගත්තොත් දැන් පහුගිය සෙෂන් 8 9 10 සෙෂන් 10ක් 11ක් වගේ සෙෂන් ප්‍රමාණයක් කරා. ඒ සෙෂන්ස් වල ඔක්කොම අපි ආයෝජන බැංකුකරණය කියන සම්පූර්ණ සිලබස් එකට අයිති වෙන ඒවා ටික අපි කෙරිලා තියෙන්නේ. එතකොට මේ ඒ සම්පූර්ණ කොටස් වෙන වෙනම එතකොට වීඩියෝස් වශයෙන් ගත්තොත් පැය දෙකේ වීඩියෝස් 10ක් 11ක් විතර අප්ලෝඩ් වෙලා තියෙනවා. ඒකට ඒ ටික හොඳට ආපහු බලා ගන්න සම්පූර්ණ කරිජ්‍ය තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ අතරමැද්දේ අපි ප්‍රශ්න කතා කරලා තියෙනවා. ඒකට අදාළ වෙන සියලුම ප්‍රශ්න විභාගෙට ආපු ප්‍රශ්න එන්න පුළුවන් ඉලක්කගත ප්‍රශ්නයි ඔක්කොම අපි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ ටික හොඳට මේ බලලා මේවා කරන්න. දැන් මේක ලොකු පාඩමක්. ඒකේ අපි දැන් කොටසක් තමයි කරේ. මම හිතන්නේ ඒකේ ප්‍රශ්න නැතුව ඇති කියලා. එහෙනම් අපි අනිත් කොටසට යමු. ඊට පස්සේ ඒකාබද්ධ වීමේ ආකාරයන් තියෙනවා. මූලික වශයෙන්ම දෙකක් තියෙනවා. සිරස් හා තිරස් කියන එක. ඊට අමතරව සාන්ද්‍රානික සහ සාමූහික කියන congeneric merger, conglomerate merger කියන දෙක. horizontal vertical සමාන්තර සහ සිරස් ඒකාබද්ධ වීම කියන දෙකත් එක්ක. ඒතොර
මූලික ඒවා හතරක් තියෙනවා. ඒකේ මූලිකවම තියෙනවා තිරස් සහ සිරස් කියලා. අපි ඒක ගැන කතා කරමු. දැන් ඒකාබද්ධ වීමේ එක එක ටෙක්නික්ස් කිව්වහම ක්‍රම කියලා කිව්වහම සමාන්තර කියන්නේ සමාන සමාගම් එකම අංශයට අයිති සමාන සමාගම් ඒකාබද්ධ වීමේ ක්‍රමවේදය තමයි තිරස් ඒකාබද්ධ වීම කියන්නේ. ඒ කියන්නේ සුපර් මාකට් එකක් එක්ක බැංකුවක් එක්ක ෆිනෑන්ස් කම්පැනි එකක් එක්ක ඒ විදිහට ටයර් මැනුෆැක්චරින් අයිස්ක්‍රීම් මැනුෆැක්චර් කම්පැනි එකක් එක්ක සමාන ව්‍යාපාරය කියන්නේ සමාන ව්‍යාපාර අංශයට අයත් ව්‍යාපාර දෙකක් ඒකාබද්ධ වීම තමයි ඒකෙදි සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ මූලික අරමුණු සහ වාසි හෝ ප්‍රේරණයන් කියන එක. ඔය ප්‍රේරණයන් වචනේ විභාගෙදී අහලා තිබ්බ ප්‍රේරණයන් කියන එක. එතකොට ඒක ඇයි අපි කරන්නේ? ඒකට මේ මොකද්ද මොටිව් එක? අපි උනන්දු වෙන්නේ ඇයි ඒ වගේ මර්ජර් එකකට? නැත්නම් ඒ වගේ ක්‍රමයකට උනන්දු වෙන්න හේතු මොනවද කියනකොට ප්‍රේරණයන් කියන වචනේ මේ වෙනවා. එතකොට අරමුණු මොකද්ද? තිරස් ඒකාබද්ධ වීමේ මූලික අරමුණු. එක අංශයක බලවත් ලෙස ක්‍රියාත්මක වන සමාගමක් බිහි කිරීම. දැන් අපි උදාහරණයකට ගත්තොත් මේක උදාහරණයක් විතරයි. කාගිල්ස් සුපර් මාකට් එකයි කීල්ස් සුපර් මාකට් එකයි සමාන්තර ඒකාබද්ධ වීමක් සිද්ධ වුණොත් අතිවිශාල බලවත් ක්‍රියාකාරී සමාගමක් නැත්නම් සුපර් මාකට් චේන් එකක් බිහි වෙනවා. ඒක ලංකාවේ ලොකුම එහෙම වුණොත් සුපර් මාකට් චේන් එක වෙනවා. ආය ඒක දෙන්නේ ඒ කියන්නේ ඒ දෙකොල්ලොන්ගේ තියෙන විශාලත්වයේ බලපුවහම මේ දෙක එකතු වුණාම අතිවිශාල සමාගමක් බවට ඒකපත් වෙනවා. ඒත් එක්ක ඊළඟ වාසිය තමයි වෙළඳපළ කොටස අත්පත් කර ගැනීම. ඒතර වෙළඳපළ කොටස එක සමාගමක 100%යි නම් අනිත් සමාගමේ 115යි නම් අන්න ඒ 110ක් හිමි සමාගම 105ක් සමාගම හිමි කරගන්නවට වඩා 105ක් හිමි සමාගමක් අත්පත් කර ගැනීම හෝ ඒකාබද්ධ වීම ඊට වඩා ලාභදායී ඊට වඩා පහසුයි ලේසි. එතකොට ඒ 110 115 කරන ක්‍රම දෙකක් තියෙනවා. තම සමාගම වෙළඳපොළ වැඩි කරලා සංගේ මාකට් ෂෙයා එක වැඩි කරන්න ඕනේ නැත්නම් මාකට් ෂෙයා එකක් තියෙන සමාගමක් එක ඒකාබද්ධ වෙන්න ඕනේ. එතකොට 110 115 හෝ 17 කරගන්න පුළුවන් කොටස අත්පත් කර ගැනීම. ඊළඟ එක තරඟකාරීත්වයට මුහුණ දීම. තරඟකාරීත්වයට මම අර කිව්වා තරඟකාරී සමාගම අත්පත් කර ගැනීම තරඟකාරීත්වයට මුහුණ දීමේ එක මේ දැන් අති විශාලම වෙළඳපොළ කොටස හිමි සමාගම පුළුවන් තරම් බලනවා කුඩා සමාගම් අත්පත් කර ගැනීමට තම වෙළඳපොළ කොටස වැඩි කරගන්නයි තරඟකාරීත්වය අඩු කරගන්නයි. මොකද පොඩි සමාගම් පසුකාලීනව විශාල වුණාම ඒ ලොකු සමාගම් වලට තර්ජනයක්. ඒකින්ද කුඩා සමාගම් අත්පත් කර ගැනීම සිද්ධ කරගන්නවා. එතකොට තරඟකාරීත්වයට මුහුණ දෙන්න ලේසි අනාගතයේදී. උදාහරණයක් වශයෙන් Facebook සමාගම, WhatsApp, Instagram කියන සමාගම් අත්පත් කරගත්තා. මොකද පසුකාලීනව ඒව දැනටමත් ඒක සෑහෙන අතිවිශාල කොටසක් අත්පත් කරගෙන ඉන්නේ WhatsApp කියන එක groups හදලා Facebook කියන ඒ social media එක ඒකේ අරමුණට වඩා වැඩි අරමුණකින් WhatsApp ක්‍රියාත්මක වෙනවා. ඒක Facebook අත්පත් කර ගැනීම නිසා ඒ තරංකාරීත්වය නැති වෙලා එයාගේ social media සමාජ මාධ්‍ය වෙළඳපොළ සම්පූර්ණ ඒ Facebook සමාගම අත්පත් කරගත්තා. ඒක හොඳ උදාහරණයක් ඔය වෙළඳපොළ කොටස. ඔය තරංකාරීත්වයට මුහුණ දීම කියන එකට. ආර්ථිකමය ඵලදාවන් වැඩි කර ගැනීම. අර මම කලින් කිව්ව හේතුවමයි ආර්ථිකමය ඵලදාවන් කියන බොහෝ දුරට මැනුෆැක්චරින්
භාණ්ඩ නිෂ්පාදන සමාගම් වලට අර වගේ මම අර පළවෙනිම කිව්ව උදාහරණය වගේ සංසිද්ධියකදී ආර්ථිකමය ඵලදාවන් අතින් ගොඩක් වැඩි කර ගැනීම සිද්ධ කරගන්න පුළුවන්. ඊළඟ එක භූගෝලීය ව්‍යාප්තිය තරඟය. හොඳ උදාහරණයක් කිව්වොත් කොළඹ සමාගමක් තියෙනවා. ඒ කොළඹ සමාගමට අවශ්‍යයි දකුණු පළාතේ අපි මාතරගාල්ල වගේ දකුණු පළාතේ ඒ සමාගම ව්‍යාප්ත කිරීම සඳහා. ඒතර බොහෝ දුරට ඒ සමාගමට ඉතා විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒ සමාගමේ කොටසක් දකුණු පළාත තුල ස්ථාපිත කරලා එහි ඒ බ්‍රෑන්ඩ් එක ව්‍යාප්ත කිරීමේ සන්නාමය ප්‍රවර්ධනය කිරීමට ගොඩාක් පිරිවැයක් යනවා. හැබැයි ඊට වඩා ලේසි ඒ සමාගම අපි කියමු මොන හරි කුළුබඩු නිෂ්පාදිතය කරන සමාගමක්. ඒ සමාගමට ඊට වඩා ලේසි දකුණු පළාතේ හොඳට වෙළඳපළ අත්පත් කරගන්න අරගෙන ඉන්න කුඩා සමාගමක් අත්පත් කරගන්න. ඒ අත්පත් කර ගැනීම තුළින් ලේසියෙන්ම ඒ දකුණු පළාතේ ඒ වෙළඳපළ අත්පත් කර ගැනීමට පුළුවන්. ඒ වගේම භූගෝලීය වශයෙන් ඒගොල්ලන්ගේ ව්‍යාප්තිය සිද්ධ කරන්න පුළුවන්. මොකද ඒ අදාළ සන්නාමය බ්‍රෑන්ඩ් එක ඒක දකුණු පළාතේ අත්පත් කරගෙන ඉන්නේ දැනටමත්. ඒ සමාගම අත්පත් කර ගැනීම ඒක ලාභදායී වෙන්න පුළුවන්. ඒක භූගෝලීය ව්‍යාප්තියත් ඒක අරමුණක් වෙනවා සමාන්තර තිරස් ඒකාබද්ධ වීමට. එතකොට ඔන්න ඔය කරුණු ටික දල වශයෙන් ඔයගොල්ලන් එක ලියාගෙන තියන්න. එතකොට ඒක තමයි තිරස් ඒකාබද්ධ වීම නැත්නම් සමාන්තර ඒකාබද්ධ වීම. එක හා සමාන වටිනාකම් තියෙන එක හා සමාන ව්‍යාපාර කාර්යයන්හි නිරත වෙලා ඉන්න සමාගම් ඒකාබද්ධ වීම තමයි එතන සිද්ධ වෙන්නේ. සිරස් ඒකාබද්ධ වීම දෙවෙනි එක vertical. එතකොට සමාගමට උපකාරක සේවා සපයන සමාගමක් හෝ සමාගම අමුද්‍රව්‍ය සපයන මේ නිමි භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය සපයන සමාගමක් එක්ක ඒකාබද්ධ වීම. උදාහරණයකට දැන් තේකොළ නිෂ්පාදනය කරන සමාගමක් තේකොළ අමුද්‍රව්‍ය සපයන්නේ වතු සමාගමක්. ඒ වතු සමාගම් එක්ක ඒකාබද්ධ වීම. ඒ වතු සමාගමක් වතු තියෙන සමාගමක් එක්ක ඒකාබද්ධ වීම. නැත්තම් අයිස්ක්‍රීම් අපි කියමු අයිස්ක්‍රීම් හරි බිස්කට් නිෂ්පාදනය කරන සමාගමක් තමන්ගේ ඊළඟට ඒගොල්ලන් භාණ්ඩ සපයන සුපර් මාකට් එක එක්ක වෙළඳසල් ජාලයක ඒකාබද්ධ වීම. අනේ ඒ වගේ තමන්ගේ උපකාරක සේවා සපයන තමන්ගේ වැලියු චේන් එකේ තියෙන සමාගමක් අතර ඒකාබද්ධ වීම සිද්ධ වීම තමයි සිරස් ඒකාබද්ධ වීම කියලා කියන්නේ. මම පොඩ්ඩක් උදාහරණයක් විදියකින් මම පැහැදිලි කරන්නම් එක. දැන් අපි කියමු මෙන්න මේ වගේ තත්ත්වයක්. දැන් අපි කියමු මේක කාගිල් සමාගම. කාගිල් සමාගමට අමුද්‍රව්‍ය සපයනවා මේ අයිස්ක්‍රීම් AB කියලා සමාගමක් කියන්නකො. AB කියලා සමාගමක් තියෙන. ඒ සමාගම කාගිල් සමාගමට අමුද්‍රව්‍ය සැපීම සිද්ධ වෙනවා. අමුද්‍රව්‍ය කියන්නේ අයිස්ක්‍රීම් සැපීම සිද්ධ වෙනවා. එතකොට මේ අයිස්ක්‍රීම් සපයන සමාගම යම්කිසි ලාභ ආන්තිකයක් තියාගෙන එයාගේ කොස්ට් එක 100යි නම් එයා දෙනවා
115 ගානේ මෙයාට සපයනවා. මෙයා විකිණීම සිද්ධ කරනවා 125ට. විකිණීම සිද්ධ කරනවා. මෙයාට කොස්ට් වෙන්නේ 100යි. මෙයාට 115කට මෙයා සැපයීම සිද්ධ කරනවා. මෙයා විකිණීම සිද්ධ කරනවා 125. දැන් මේ කියන සමාගම කාර්ගිල් සමාගම මේක අත්පත් කර ගැනීම සිද්ධ වෙනවා. අත්පත් කර ගන්නට මොකද වෙන්නේ? මෙන්න මේක නැති වෙනවා. සමාගමට පිරිවැය වෙන්නේ 100යි. එයා කෙලින්ම විකුණනවා 125ට. දැන් අර 115ට අරගෙන 125ට තමයි දුන්නේ. දැන් 100ට පිරිවැය වෙනවා 125ට දෙනවා. 125ක ලාභයක් තියෙනවා. මෙතන කලින් විදිහට 115 ගානේ ගත්තොත් මෙතන ලාභයක් නැහැ. එතන තියෙන්නේ 10% විතර ලාභයක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ අත්පත් කර ගැනීම තුලින් අර සිනර්ජි ඉෆෙක්ට් එක කොහොමද එන්නේ? මෙන්න මෙතන තමයි ඒක එන්නේ. මේක එනවට වඩා මෙතන 125ක ලාභ ආන්තිකයක් එනවා. මෙන්න මේ 110ට වඩා. ඔන්න ඕකයි ඒකේ වෙනස වෙන්නේ. හැබැයි සිරස් ඒකාබද්ධ වීමේ තියෙනවා කාරණා දෙකක් තියෙනවා. ඉදිරි ඒකාබද්ධ වීම. ඉදිරි ඒකාබද්ධ වීමේ අදහස වෙන්නේ මේ අයිස්ක්‍රීම් සමාගම කාර්ගිල් සමාගම අත්පත් කර ගැනීම තමයි ඉදිරි ඒකාබද්ධ වීම. මේ සමාගම තමන් ඉදිරියෙන් ඉන්න සමාගම අත්පත් කර ගැනීම තමයි ඉදිරි ඒකාබද්ධ වීම කියලා කියන්නේ. ඒ කියන්නේ අමුද්‍රව්‍ය සපයන සමාගමක් ඒ අමුද්‍රව්‍ය සපයන සමාගම සමග ඒකාබද්ධ වීම. මේ AB කියන සමාගම කාර්ගිල්ස් එක්ක ඒකාබද්ධ වීම තමයි ඉදිරි ඒකාබද්ධ වීම කියලා කියන්නේ. ඊළඟ ක්‍රමය පසුපස ඒකාබද්ධ වීම. පසුපස ඒකාබද්ධ වීම කියන්නේ මේ බෑක්වර්ඩ් ඉන්ටිග්‍රේෂන්. කාර්ගිල් සමාගම මෙයාව අත්පත් කරනවා මෙයා ඒකාබද්ධ වීම. මෙයාත් එක්ක ඒකාබද්ධ වීම සිද්ධ වෙනවා. මේ සමාගම මෙයාත් එක්ක ඒකාබද්ධ වුණොත් ඉදිරි මෙයා එක්ක ඒකාබද්ධ වුණොත් ඒක පසුපස ඒකාබද්ධ වීමක් නැත්තම් බෑක්වර්ඩ් ඉන්ටිග්‍රේෂන් එක නැත්තම් බෑක්වර්ඩ් මර්ජර් එකක් විදිහට සලකනවා. ඒතර මේ මර්ජර් එකක් තුලින් වාසිය වෙන්නේ කොහොමද කියලා තමයි මම මෙතන මේක කරන්නේ. මෙයා තනිව ක්‍රියාත්මක වුණොත් මෙයා මේ අදාළ සමාගම මේ කාර්ගිල් සමාගමට සපයන්නේ 115 ගානේ. එතකොට මෙයාගේ ලාභය තීරණය වෙන්නේ 115 න් 10ක් නම් 100ට කීයද කියලා. මෙතනදී කෙලින්ම මෙයාගේ කොස්ට් එක 100යි විකුණන්නේ 125ට. එතකොට 25ක ලාභයක් තියෙනවා නම් 100ට කීයද? right? එතකොට එතකොට තමයි ඒකේ කීයද ගාන කියලා එන්නේ. මේකේ ගාන එන්නේ කියලා. එතකොට මේ අතරමැදි ආන්තිකය මාජින් එක මෙතන නැතුව යනවා. ඒ නැතුව යාම තුලින් මේ අත්පත් කර ගැනීම තුලින් ඒ ආන්තිකය සම්පූර්ණයෙන්ම වැඩි වෙනවා මේ අතරමැදි තියෙන මේ. සමහර විටක මෙයාගාව ඊට වඩා තාක්ෂණයක් ඊට වඩා බලවත් සමාගමක් නම් මේ අයිස්ක්‍රීම් මැනුෆැක්චර් කරන කොස්ට් එකක් සමහරට අඩු කරගන්න පුළුවන්. මොකද මේ කියන සමාගම කුඩා පන්නේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මෙහෙම සිද්ධියක් ඇත්තටම වුණා. ඔය කාර්ගිල් සමාගම දැන් කාර්ගිල් සමාගමෙන්ම අයිස්ක්‍රීම් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ අත්පත් කර ගැනීමක් නිසා ඒක වෙනුවෙන් එකක් තමයි මේ කාර්ගිල්ස් කියන නම බලවත් සමාගමක්. ඒතකොට මේ අයිස්ක්‍රීම් වලට ඊට වඩා වැඩි සේල් එකක් සිද්ධ වෙනවා.
ඒත් එක්ක manufacturing techniques ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රම වෙනස් කරලා 100ට අඩුවෙන් සමහරට පිරිවැය 100ට අඩුවෙන් වෙන්න මේගොල්ලන්ට manufacture කරන්න හදන්න පුළුවන්. ඒතකොට තවත් මෙන්න මේ ආන්තිකය වැඩි වෙනවා. අන්න ඒක තමයි මේකේ ස්කේල් එකේ ඇඩ්වාන්ටේජ් එක මේ merger type එකේ. ඒ කියන්නේ ඒකාබද්ධ වීමේදී තිරස් ඒකාබද්ධ වීමේදී තියෙන වාසිය තමයි එතන පෙන්눔 කරන්නේ. right okay then ඒක තමයි සිරස් සහ තිරස් ඒකාබද්ධ වීම කියන එකෙන් අදහස් කරන්නේ. right අපි ඊට පස්සේ නෝට් එකට යමු. තව ආකාර දෙකක් තියෙනවා. සාන්ද්‍රානික ඒකාබද්ධ වීම congeneric merger කියන එක. ඒකේ තේරුම තමයි සමාගම්වල සමහර වටිනාකම්, ඒ කියන්නේ තාක්ෂණය, බෙදා හැරීම, මානව සම්පත් වගේ සමාන ගති ලක්ෂණ පෙන්눔 කළත් එකිනෙකට වෙනස් ව්‍යාපාර තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන සමාගමක් සහ බිස්කට් නිෂ්පාදනය කරන සමාගමක්ම ගමු. දැන් ඒ දෙකේ සමහර නිෂ්පාදන ක්‍රමවේද සමහර තැන්වල සමානව යනවා. දැන් බිස්කට් එකේ ක්‍රීම් එක හදන්නේ අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන සමහර උපකරණ භාවිතා කරලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ කස්ටමර් බේස් එක, ඒ කියන්නේ නිෂ්පාදිත විකිණීම සිද්ධ කරන්නේ එකම වෙළඳපළකට. ඒ කියන්නේ ඒගොල්ලන් ටාගට් කරන්නේ සමහරට අවුරුදු 15 සිට 25 දක්වා ඒ ටීනේජර්ස්ලට. ඒ කියන්නේ තරුණ ප්‍රජාවට තමයි ඒගොල්ලන් ඉලක්කගත කරන්නේ. ඒතකොට ඉලක්කගත කරන වෙළඳපළ කාණ්ඩය එකම කාණ්ඩයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සමාන ගති ලක්ෂණ තියෙන සමාගම, හැබැයි වෙනස් ව්‍යාපාර දෙකක් තමයි ඒකේ ඒ දෙගොල්ලෝ නිරත වෙලා ඉන්නේ. හැබැයි තාක්ෂණය හරි බෙදා හැරීම ඒ දේවල් එකට සිද්ධ වෙන එකක්. අපි මහා පරිමාණ තේකොළ නිෂ්පාදනය කරන සමාගමක් වගේ ගත්තොත් ඒගොල්ලන් ගොඩාක් බෙදා හැරීම් ජාලයක් තියෙන සමාගමක් නම් ඒකත් එක්ක සුපර් මාකට් එකක්, අපි කාගිල්ස් වගේ එහෙම සුපර් මාකට් චේන් එකක් එකතු වුණොත් අන්න බෙදා හැරීම් ජාලය එකම වගේ ඒ දෙගොල්ලෝගේ යන්නේ. එතකොට ඒගොල්ලන් තියෙන රූට්ස් එකම කිට්ටුව යන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බෙදා හැරීම් ජාලය එකම විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අන්න එතකොට සාන්ද්‍රානික congeneric merger එකක් විදිහට තමයි ඒක යන්නේ. මොකද ඒ වාසිය ඒගොල්ලන්ට තියෙනවා. එතකොට ඒ දෙගොල්ලෝ ආපහු ඒ රූට්ස් ආපහු රීඩිසයින් කරන්න ඕනේ එකම රූට් එකේ ඒගොල්ලන්ගේ භාණ්ඩ වර්ග දෙකම ප්‍රවාහනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන ලොජිස්ටික්ස් ඒකට අවශ්‍ය කරන ඒ ලොරි ප්‍රමාණය, ඒ ඔක්කොම කන්ටේනර්ස්, ඒ ඔක්කොම ඒගොල්ලන් සතුව සමානවම තියෙනවා. ඒ සමාන ගති ලක්ෂණ ඒ සමාගම් දෙකේ තියෙන නිසා. right? එතකොට ඒ සියලුම ඒ දර්ශකයන් වලට අයිති නැති එකක් තමයි සාමූහික. ඒ කියන්නේ conglomerate merger කියන එකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්පූර්ණ වෙනස් ව්‍යාපාර දෙකක් හෝ කිහිපයක් එකතු වීම තමයි සාමූහික ඒකාබද්ධ වීම කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට එකකට එකක් කිසිම සමානකමක් නැති. ඒ කියන්නේ ලේෂර් ෆීල්ඩ් එක අපි කියමු හෝටල් ව්‍යාපාරයක් සම්පූර්ණයෙන්ම ටයර් මැනුෆැක්චරින් නැත්තම් පෝසිලේන්, ඒ කියන්නේ මේ ටයිල් මැනුෆැක්චරින් සමාගමක් එක්ක ඒකාබද්ධ වීම. ඒ කියන්නේ හෝටල් කර්මාන්තයට ටයිල් හෝ අපි කියමු තේකොළ හරි වෙන මොනවා හරි මේ ටයර් හරි ඒ වගේ කිසිම අදාළත්වයක් නැති සමාගමක්
එක්ක ඒකාබද්ධ වීම සිද්ධ වෙනවා. ඒකටත් යම් අරමුණු තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කියමු ඇත්තටම ඒ හෝටල් සමාගමක් ටයර් නිෂ්පාදනය කරන සමාගමක් එක්ක ඒකාබද්ධ වෙනවා. හැබැයි ඒකේ අරමුණ දැන් මේ වගේ ඉෆෙක්ට් එකක් තියෙන කාලෙක. දැන් මේ වගේ කාලෙක හෝටල් කර්මාන්තයේ වැටුනහම හෝටල් කර්මාන්තයේ විතරක් නියැලිලා ඉන්නවනම් ඒගොල්ලන් සෑහෙන අපහසුතාවයට, ඒ කියන්නේ බංකොලොත් වීමකට ලක් වෙන්න තරම් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට ටයර් මැනුෆැක්චරින් හරි වෙන හෙල්ත් කෙයා අපි කියමු හොස්පිටල් පැත්ත වගේ ඒ වගේ ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා හිටියොත් ඒකින් ලැබෙන ලාභයෙන් මේකේ ලැබෙන අලාභය ඒගොල්ලන්ට පියවා ගන්න පුළුවන්. දැන් උදාහරණයකට ජෝන් කීල්ස් වගේ සමාගමක් කොග්ලොමරේට් එක. ඒ කියන්නේ සමූහ සමාගමක් ඒක. ඒ ව්‍යාපාරය ඇතුලේ ඔක්කොම තියෙන ෆාමසිටිකල්, සුපර් මාකට්, හෙල්ත් කෙයා, ලෙෂර්, ඒ කියන්නේ හෝටල් සෙක්ටර් එක. ඒ හැම සෙක්ටර් එකේම ඒගොල්ලන් ව්‍යාප්තිය රඳවගෙන තියෙනවා. එතකොට මේ වගේ කාලෙක හෝටල් කර්මාන්තයේ පහළම අගයක් ගත්තත් ඒගොල්ලන්ගේ ප්ලාන්ටේෂන්, ඒ කියන්නේ ටී එක්ස්පෝර්ට්, ඒ සයිඩ් එක ගොඩාක් හොඳට පර්ෆෝම් කරනවා. ටී වලට හොඳ මිලක් ලැබිලා තියෙනවා, ඩොලර් එක වැඩි. ඒකින්ද ඒගොල්ලන් හොඳට ෆාමසිටිකල් පැත්ත හොඳටම ක්‍රියාත්මක වෙනවා. එතකොට සමූහ ව්‍යාපාරයක් විදිහට ඒගොල්ලන්ගේ ලාභදායීත්වය ආරක්ෂා කරගන්න හැකි වෙලා තියෙනවා මේ හෝටල් කර්මාන්තයේ වැටුණා. හෝටල් කර්මාන්තයේ විතරක් නියැලිලා හිටියනම් ඒක ගොඩක්ම ඒ සමාගම අර්බුදයකට ලක් වෙන්න හැකියාව වෙනවා. ඒකින් අන්න ඒ වගේ හේතුවක් තමයි. දැන් එතකොට ඒක 8 කන්ස්පෙන්ස්, හේමාස් ගෲප්, හේලිස් ඒ වගේ සමූහ සමාගම් බිහි වෙලා තියෙන්නේ ඔන්න ඔය හේතුව හින්දා. එතකොට සාමූහික ඒකාබද්ධ වීමට ප්‍රේරණයක් නැත්නම් හේතු කියලා ගත්තොත් අන්න ඒක තමයි මූලිකම හේතුව වෙන්නේ. එතකොට උදාහරණයකට ඔයගොල්ලන්ට ටක් ගාලා මතකෙට එන්න ඕනේ ඔය ජෝන් කීල්ස් වගේ සමාගමක්. ඒක සමූහ සමාගම්. right. එතකොට අපි පාඩමේ අන්තිම හරිය ඉවර කරමු. මේ තව මේකේ කොටසක් තියෙනවා ඇත්තටම mergers and acquisitions වල මූල්‍යම කොහොමද මූල්‍ය ගනුදෙනු සිද්ධ කරන්නේ කොහොමද කියලා වටිනාකම තක්සේරු කිරීම evaluation part එකක් තියෙනවා ඊළඟ කොටස හැටියට. අපි ඒක එන සතියේ කරමු. දැන් අපි මේ සෙෂන් එක මෙතන ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම සඳහා මොනවද ආයෝජන බැංකුවේ කාර්යභාරය කියලා අපි ලියලා තියෙනවා. ඒක සරල එකක් අදාළ උපදෙස්. ඒ කියන්නේ ඒ උපදෙස් ලබා දෙන්න පුළුවන් ඒකාබද්ධ වීමට ලක් වෙන සමාගමට වෙනමයි, ඒකාබද්ධ වීම සිද්ධ කරන සමාගමට වෙනමයි. සාමාන්‍යයෙන් නඩු කටයුත්තකදී වගේ විත්තිකරුයි පැමිණිලිකරුයි වගේ ඒ දෙපැත්තට ලෝයර්ස්ලා දෙන්නේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ තමයි ආයෝජන බැංකු දෙකක් ඒ දෙපැත්තට ක්‍රියාත්මක වෙනවා. ඒකාබද්ධ වීමක් සිද්ධ වෙනවා නම් ඒ කියන සමාගමට වෙනම ආයෝජන බැංකුවක් උපදේශනය දෙනවා. B කියන බැංකුවට වෙනම උපදේශනය ලබා දීමින් එක්ව ක්‍රියාත්මක වීමෙන් තමයි ඒකාබද්ධ වීම සිද්ධ වෙන්නේ. එතකොට තමන්ට ව්‍යාපාරයේ මම මුලදිම කිව්වා එක්ස්පෑන්ඩ් කරගන්න ඕනේ, ව්‍යාප්ත කරගන්න ඕනේ. ඒක තමයි මූලිකම අරමුණ වෙන්නේ. එතකොට ඒකට සුදුසු ව්‍යාපාරයක් අත්පත් කර ගැනීමට අවශ්‍යතාවය තිබ්බ පමණින් ව්‍යාපාරයක් අපිට පික් කරගන්න බෑ වෙළඳපොලේ. මොකද විකිණීම සඳහා තියෙන්න ඕනේ, available තියෙන්න ඕනේ සුදුසු ව්‍යාපාරය. ඒ සුදුසු ව්‍යාපාරය හඳුනා ගැනීමට ආයෝජන බැංකු සහාය වෙනවා. ඒතර ඒගොල්ලන්ගේ එක තව කාර්යයක් තමයි ඒක. ඊළඟට සුදුසු ගැනුම් කරනවා. දැන් මගේ සමාගම යම්කිසි හේතුවක් නිසා විකිණීමකට මම ලක් කරන්න මම විකුණන්න තීරණය කරනවා. ඒතකොට ඒකට සුදුසු ගැනුම් කරුවෙක් ඒක අත්පත් කර ගැනීමට හෝ ඒක මිලදී ගැනීමට ගැනුම් කරුවෙන් හඳුනා ගැනීමට ආයෝජන බැංකුව සහාය වෙනවා. ඒතර ඒකට ඕන කරන මූල්‍ය
මූල්‍ය නොවන හරි ඒ කියන සියලුම මූල්‍ය කරන කටයුතු සඳහා ආයෝජන බැංකු සහාය වෙනවා ඒගොල්ලන්ගේ කාර්යභාරයක් වෙනවා ඒක. තව එක ප්‍රශ්නයක් ඕකේ තියෙනවා මෙහෙයුම් ඒකාබද්ධ වීම කියන්නේ මොකද්ද මූල්‍ය ඒකාබද්ධ වීම කියන්නේ මොකද්ද ඒ අතර මොකද්ද තියෙන වෙනස කියලා. මූල්‍ය ඒකාබද්ධ මෙහෙයුම් ඒකාබද්ධ වීම කියලා කියන්නේ ඔපරේෂන් එක එකට එක් කිරීම. ඒක වෙන අතකින් අපි බලනවා නම් අපි පළවෙනියෙන්ම කියපු උදාහරණය වගේ අපි නිෂ්පාදනය සිද්ධ කරන සමාගමක් නම් ඒ නිෂ්පාදනයේ ආර්ථිකමය පිරිමැසුම් ආර්ථිකමය ලාභ අපේක්ෂාවෙන් ඒකාබද්ධ වීම සිද්ධ වෙනවා නම් අන්න ඒක තමයි මෙහෙයුම් ඒකාබද්ධ වීමක් කියලා කියන්නේ. ස්කේල් ඇඩ්වාන්ටේජ් එකක්. ඒ කියන්නේ අපි අර කලින් කිව්ව අපි කියමු පෝසිලෙන් නිෂ්පාදනය කරන සමාගමක් නම් තව පෝසිලෙන් නිෂ්පාදනය කරන සමාගමක් එක්කම එකතු වෙලා විශාල සමාගමක් බිහි කරන ඔපරේෂන් එෆිෂියන්සිස් වලින් මෙහෙයුම් ඒකාබද්ධ වීමක් හැටියට ඒ මෙහෙයුම එතකොට මහා පරිමාණයෙන් සිද්ධ වෙනකොට ප්‍රාමාණික ලාභ නැත්තම් ස්කේල් ඇඩ්වාන්ටේජ් එක. ඒක ප්‍රමාණය ඉතා විශාලව නිෂ්පාදනය කරනකොට ඒකෙදි ලාභදායීත්වයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. අන්න ඒක අරමුණු කරගෙන හිතකර මුදල් ප්‍රවාහයක් අපි බලාගෙන ඒක කරනවා නම් ඒක තමයි ඔපරේෂනල් මර්ජර් නැත්නම් මෙහෙයුම් ඒකාබද්ධ වීම කියන්නේ. එතකොට අපි මූල්‍ය තත්වයන් ගැන එතනදී බලන්නේ නැහැ. එතනදී බලන්නේ මෙහෙයුම් තත්වය ගැන. දැන් අපි උදාහරණයකට ඔය අපි පෝසිලෙන්ම මේ එක ගත්තොත් සමහරට ඒකාබද්ධ වීම තුලින් ඒ අදාළ පෝසිලෙන් අදාළ භාණ්ඩ නිෂ්පාදනය කරන පිරිවැය අඩු වෙන්න පුළුවන්. මොකද ස්කේල් එක වැඩි. එක ව්‍යාපාරයක් ඒ පෝසිලෙන් 5000ක් යුනිට්ස් හදනවා නම් අනිත් එක 10000ක් නම් ඒ දෙකොල්ල එකතු වෙලා 25000ක් හදනවා. නැත්තම් සාමාන්‍ය කැපැසිටි එක ඒ දෙකොල්ල වෙනම කරොත් 15000යි. නමුත් එකතු වෙලා 25000ක් නිෂ්පාදනය කරනවා. මොකද ස්කේල් එකේ ඇඩ්වාන්ටේජ්. ඒක යුනිට් එකේ කොස්ට් එක යුනිට් කොස්ට් එකත් අඩු වෙනවා. අන්න ඒක අරමුණු කරගන්න එක තමයි මෙහෙයුම් ඒකාබද්ධ වීමේදී සිද්ධ වෙන්නේ. මූල්‍ය ඒකාබද්ධ වීම කියලා කියන්නේ මූල්‍යණය කටයුතු වලින් ඒගොල්ලන් වාසිදායක අවස්ථාවක් බලන. හිතකර මුදල් ප්‍රවාහයක් පවත්වාගෙන ප්‍රාග්ධන පිරිවැය අවම කර ගැනීම තමයි මූල්‍ය ඒකාබද්ධ වීමකදී මූලික අරමුණු විදිහට ගන්න ඕනේ. ඒතර මූල්‍ය ඒකාබද්ධ වීමකදී ඒගොල්ලන් ආයෝජනය කරන ප්‍රාග්ධනයේ පිරිවැය අවම කර ගැනීම තමයි ඒකාබද්ධ වීමේ අරමුණ වෙන්නේ. එතකොට මුදල් ප්‍රවාහය තමයි ඒකේ ටාගට් එක. මුදල් ප්‍රවාහයේ ප්‍රාග්ධනයේ පිරිවැය තමයි එතන අපේක්ෂා කරන මූලිකම සාධකය වෙන්නේ. ඒතකොට ඒක තමයි අපිට මර්ජර්ස් ඇන්ඩ් ඇක්විසිෂන් වල ඔය කොටසේ තියෙන ඒ කොටසට අදාළ එක තමයි ඔය ටික. එතකොට ඔයගොල්ලන් ඒ ටික ආපහු රිවයිස් කරගන්න. දැන් මේ සෙෂන් එක මිස් වෙච්ච අය ඉන්නවා නම් මට මතක හැටියට මේක කීප දෙනෙක් අපේ හිටියා. ඒ අය තව ඔයගොල්ලන් රෙකෝඩින් එක බලනවා නම් දැන් මේව කරලා තියන්න. මොකද මේක එක සැරේ බැලුවොත් ලොකු සෙෂන් එකක් වෙන හින්දා ඔයගොල්ලන් එක මේ දැන්ම බලලා තියාගන්න. ඒත් එක්ක අපි මේකේ කෙටියෙන් අපි බලමු කොහොමද මේ ප්‍රශ්නයක් දෙකක් අපි සෙෂන් එක ඉවර කරන්න ඉස්සෙල්ලා මේකේ ප්‍රශ්න කීපයක් කරපු අය ඉන්නවද දැන් ඉන්න අයගෙන්? මට මතක හැටියට ඔයගොල්ලන් කලින් සෙෂන් හිටියා. මම හිටියා සර්. කරලා තියනවද? නෑ සර්. ඔව් නෑ ඒක කරන්න. දැන් ඕගොල්ලන් මේ දැන් මොකද ඒක අපතේ යවන්න එපා. මේ දැන් අපිට දැන් ඊළඟ සෙෂන් එක අපි බොහෝ දුරට මේ ක්ලාස් රූම් එකේ කරයි. ඒත් එක්ක ඔන්ලයින් සෙෂන් එකත් සමහරට පැරලල් යන්න පුළුවන්. නැත්නම්
ෆිසිකල් ක්ලාස් එක කරා. දැන් ෆිසිකල් ක්ලාස් එකේ මේව ගොඩාක් ඩිස්කස් කරනවා. ගොඩාක්ම ඉන් ඩීප් ඩිස්කස් කරන දේවල්. හැබැයි මේකේ අපිට අර සෙෂන් එකේ ගොඩක් ලිමිටේෂන් තියෙනවා, ඉන්ටරැක්ෂන් එක අඩුයි. ඒකින්ද ගොඩාක් ඕගොල්ලන්ගේ සෙල්ෆ් අසයින්මන්ට් එකක් විදිහට මේ කියන ප්‍රශ්න කරන්න. මොකද මේවා තමයි ඇත්තටම විභාගෙට එන්නේ. අමුතු දේවල් නෙමෙයි, ඔය කේම මික්ස් එකක් තමයි එන්නේ. ඒතකොට ඔය දැන් යුරෝපීය මරාපය, ඇමරිකානු මනාපය, ඕගොල්ලන් තනියම මේක ලියන්න පුරුදු වෙන්න. මොකද ඕගොල්ලන් ක්ලාස් රූම් එකේ ලියන්නේ වගේම ඕගොල්ලන් ඔය ගෙදරදී ඔක ලියවෙනවා ගොඩාක් අඩුයි. මගතොරේ යන ගමන් බලන්න පුළුවන් හෙඩ්ෆෝන් ගහගෙන. එතකොට අර ඕගොල්ලන්ගේ ඒ ફોකස් එක නැහැ. අනිත් එක ලියන්න වෙනවා විභාගේ. ලියන්න එනකොට ඕගොල්ලන්ට ඒක ආපහු රීකැප් කරන්න අමාරුයි. අනිත් සිංහලෙන් මේක මීඩියම් එක සිංහල වුණාමත් එතන ඕගොල්ලන් ඔෆිෂියල් ගොඩාක් වැඩ කරන්නේ ඉංග්‍රීසියෙන්. මැෂින් එකේ වර්ඩ් ඩොකියුමන්ට්ස් විදිහට, එක්සෙල් විදිහට සිස්ටම් එක ඇතුලේ වැඩ කරන්නේ. ඒකින්ද පුළුවන් තරම් මේ ප්‍රශ්න වලට උත්තර ලියලා පුළුවන් තරම් පුළුවන් විදිහකට ඉන්ටරැක්ෂන් එක හදාගන්න. මොකද මේවා ෆ්‍රී සෙෂන්. මේක ඔයගොල්ලන්ට සෑහෙන්න වටිනවා මේ ගිය සෙෂන් එක. මොකද ඉස්සරහට ආපහු යූෂුවල් විදිහට ක්ලාසස් කන්ඩක්ට් කරන්න පුළුවන්. ඉතින් මේවා ලියලා හෝ ලියන්න උත්සාහයක් කරන් මට පෙන්නන්න ඕනේ. ඒ ලියපුවම ඔයගොල්ලන්ට තේරෙනවා කොයි හරියකද ඉන්නේ කියලා ඔයගොල්ලෝ. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් තව කොච්චර ඉම්ප්‍රූව් කරගන්න ඕනේද කියන එක. දැන් අපි මේකේ අන්තිම එක වගේ ගත්තොත් දැන් ඔයගොල්ලෝ ලියලා නැති හින්දා මම දාලා ඒක ඔයගොල්ලෝ ලියලා නැහැ. එතකොට දැන් මොකද්ද සුරකුම් කරන එකදී ස්පෙෂල් පර්පස් වෙහිකල් එකක කාර්යය. අපි මොකද්ද මේ විශේෂ අරමුණු යාන්ත්‍රණයේදී කරන්නේ? ඒකෙදි කරන්නේ අදාළ ලීසින් සමාගම හෝ ඒ මූල්‍ය අවශ්‍යතාවයේ තියෙන සමාගම සතුව තියෙන ඒ ලැබිය යුතු වටිනාකම් ප්‍රමාණය ඔය අදාළ ගිණුමට මාරු කිරීම තමයි එතනින් කරන්නේ. ඒක කරන්න හේතුව මොකද්ද? ස්පෙෂල් පර්පස් වෙහිකල් එකක් තියාගන්න. ඒක අදාළ ඒකේ කොටස් නිකුත් කරන ආයෝජකයින්ටවත් අදාළ ලීසින් සමාගමටවත් බලපෑම් කළ නොහැකි විදිහට ස්වාධීනව තබා ගන්න තමයි ස්පෙෂල් පර්පස් වෙහිකල් එකක් අපි පවත්වාගෙන යන්නේ. එතකොට ඒක ඉන්ඩිපෙන්ඩන්ට් account එකක් සහ ඒක ශ්‍රේණිගත කිරීම අවශ්‍ය වෙනවා. ඒකත් එක හේතුවක් SPV එකක් තියාගන්න. මොකද ඒක වෙනම ශ්‍රේණිගත කිරීමක් සිද්ධ කරේ නැත්නම් ඒක ගැන තක්සේරුවක් ඒ ආයෝජකයන්ට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද සමාගමේ තක්සේරුව සමාන වෙන්නේ ඒ අදාළ ලැබිය යුතු වාරික කලඹේ වටිනාකමට. එතකොට සමාගමේ තක්සේරුව කියන එක වෙනයි, ඒ අදාළ ලැබිය යුතු වාරිකවල තක්සේරුව වෙනයි. ඒක තක්සේරුව හොඳ ක්වොලිටි එකක් වෙන්න පුළුවන්. ඒ ශ්‍රේණිගත කිරීම ඉහළ එකක් වෙන්න පුළුවන්. සමාගමට වඩා සමහරට පහළ එකක් වෙන්න පුළුවන්. ඒරන්න ඒක තමයි ඒකේ කාර්යභාරය කියන එක විදිහට ගත්තොත් ගන්න වෙන්නේ. විශේෂ අරමුණු යාන්ත්‍රණයේ සමාගමේ මූල්‍යයන්ගේ වෙන්කර දැක්වීමට ප්‍රධාන හේතු දෙක මොකක්ද? අන්න ඒක ඇයි සමාගමේ මූල්‍යයන්ගෙන් සමාගමේ ෆයිනෑන්සස් වලින් ඇයි වෙන් කරලා දක්වන්නේ ස්පෙෂල් පර්පස් වෙහිකල් එක කියන එකට උත්තරයක් ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද? මට එක හේතුවක් කියන්න පුළුවන්ද? ඇයි අපි ඒක සමාගමෙන් වෙන් කරලා මේ තියාගන්නේ? ඕකට ලොකු හේතුවක් තියෙනවා. එකක් තමයි සමාගමේ බංකොලොත් භාවයකින් SPV එක වෙන් කර තබා ගැනීම, SPV එකේ බංකොලොත් භාවයකින් සමාගම වෙන් කර තබා ගැනීම. උදාහරණයක් වශයෙන් මේ විශේෂ අරමුණු යාන්ත්‍රණයට ඒ ලැබිය යුතු මූල්‍යයන් ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ, වෙන් කරාට පස්සේ, යොමු කරාට පස්සේ සමාගම බංකොලොත් වුණොත් අර SPV එකට බලපෑමක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඒක ඒ සමාගමට ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ඒක කොටස් විදිහට නිකුත් කරලා ඒ මුදල්
සමාගමට ලැබෙන්න සලස්වනවා. එතකොට SPV එක කොයි වෙලාවක හෝ බංකොලොත් වීමක් සිද්ධ වුණොත් ඒක සමාගමට බලපාන්නෙත් නෑ. ඒක තමයි දෙවෙනි කාරණේ. පළවෙනි එක සමාගමේ බංකොලොත් වීමක් SPV එකට විශේෂ අරමුණු යාන්ත්‍රණයට බලපෑමක් සිද්ධ කරන්නේ නැහැ. මොකද සමාගම වෙනයි ස්පෙෂල් පර්පස් එක වෙහිකල් එක වෙනයි. SPV එක අර මං ලෝක මූල්‍ය අර්බුදේ කිව්වා වගේ SPV එක යම් කිසි විදිහකට ඒකට අවශ්‍ය කරන payments නැත්තම් ලැබීම් ඒ මාසවල ලැබුණ නැතුව ඒක බංකොලොත් වීමක් සිද්ධ වුණොත් අන්න ඒක සමාගමට බලපාන්නෙත් නෑ. මොකද සමාගමේ මූල්‍යයන්ගෙන් වෙන් කරලා ඉවරයි ඒක. මුලදිම ඒක සම්පූර්ණයෙන්ම SPV කියන ඒ ඉන්ඩිපෙන්ඩන්ට් වෙහිකල් එකට ට්‍රාන්ස්ෆර් කරලා සෙල් කරලා ඉවරයි. ඒකින්ද සමාගම විශේෂ අරමුණු යාන්ත්‍රණයෙන් ඒ බංකොලොත් භාවයෙන් දුරස් කර තැබීමත් SPV එක සමාගමෙන් බංකොලොත් භාවයෙන් දුරස් කර තබා ගැනීමත් තමයි ඒකේ ප්‍රධාන හේතුව. ඇයි සමාගම SPV එක වෙන් කරලා තියාගන්නේ කියන එකට හේතු වශයෙන් දැක්වුවොත් අන්න ඒකත් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මම ඒක අර පැහැදිලි කරා. ඒවට මම වෙන වෙනම ඕක මෙන්ෂන් කරලා නෝට් එකේ මම සඳහනක් කරලා නැහැ. ඒකින්ද තමයි මම ඒක මේව කරේ. මේ ටික අනිත් ඔක්කොම මම කියලා තියෙනවා මේකෙදි. මම ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. අනිත් ඒවා ඒ විදිහටම තියෙනවා. අක්‍රීය සක්‍රීය අරමුදල් කළමනාකරණය ගැන වෙන වෙනම මම සාකච්ඡා කරලා තියෙනවා. අපි එන සතිය බොහෝ දුරට මේ සෙෂන් එක ඉවර කරන්න පුළුවන්. එතකොට mergers and acquisition එකේ ඉතුරු කොටස සහ තව valuation එකේ කොටසක් සහ තව පොඩි කොටස් කීපයක් තියෙනවා. අපි ඒත් එක්ක ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා මේක සෙෂන් එක සම්පූර්ණ වශයෙන්ම අපි ඊළඟ සතිය වෙනකොට බොහෝ දුරට ඉවර කරගන්න බලමු. එහෙනම් එන සතිය හම්බෙමු. මම හිතන්නේ ප්‍රශ්න මොනවත් නැහැ කියලා හිතනවා. එහෙනම් එන සතිය හම්බෙමු. එන සතිය අන්තිම සෙෂන් එක පුළුවන් තරම් බලන්න ඒක පාටිසිපේට් වෙන්න. right? එහෙනම් අදට මම සෙෂන් එක නවත්වනවා. okay right.